දෙවෙනි පාඩමේ දැන් අපි ඉන්නේ දෙවෙනි පාඩම තුල ඉන්නකොට දෙවෙනි පාඩම මම පටන් ගන්නෙම වෘත්තයක් එක්කනේ ඔයාලට මතකයි. දේශපාලන විද්‍යාව විශේෂ ශාස්ත්‍රය සමන්විත වන කොටස් තමයි මේ මාතෘකාව. ඒකෝට මම මේක ඔයගොල්ලන්ට උගන්වන්න පහසු කරන්න ඕන නිසා වැඩි ඔළුවට දාන්න මෙන්න මෙහෙම වෘත්තයක් ගහලා මේක කෑලි හතරකට බෙදලා එකකට දේශපාලන දර්ශනය කියලා අනිත් එකට දේශපාලන මතවාද කියලා අනිත් එකට දේශපාලන න්‍යාය කියලා මේ තුනම දැන් කතා කරලා ඉවරයිනේ අපි. අද ඉතුරු වෙලා තියෙන්නේ දේශපාලන ආයතන කියන හතරවෙනි මාතෘකාව. දේශපාලන ආයතන. හරිද? මේක දැවැන්ත මාතෘකාවක්. දැවැන්තයි කියලා කියන්නේ මේක ටිකක් වැඩ ගොඩක් තියෙන තැනක්. දර්ශනය, මතවාද, න්‍යාය මම දවස් දෙකකින් කළා. දර්ශන එක දවසෙන් කළා මට මතක හැටියට, මතවාදයි න්‍යායයි එක දවසෙන් කළා. එතකොට මේකට එකයි දැනට ගිහිල්ලා තියෙන්නේ මේකට දෙකයි දවස් දෙකකින් මේ යුනිට් එක මෙතන ගෙනෙත් තියෙන්නේ. අද මේකට අදාළව කරන තුන්වෙනි දවස. දේශපාලන ආයතන කියන මාතෘකාව කොටස් හතරකට පැහැදිලිව බෙදෙනවා. එක තමයි රාජ්‍යයයි ආණ්ඩුව, රාජ්‍ය හා ආණ්ඩුව. දෙක දේශපාලන පක්ෂ. තුන බලපෑම් කණ්ඩායම්. හතර සිවිල් සමාජය. දැන් මේ කොටසේ ප්‍රශ්න හැදෙන හැටි චුට්ටක් බලන්නකෝ. මේ කොටසේ ප්‍රශ්න හැදෙන්නේ කොහොමද? දේශපාලන ආයතන කියලාම වෙනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ලකුණු 20 හිමින් තේරුම් ගමු. මුලින්ම මේ කැලේ තේරුම් ගන්න. දර්ශනය ගැන වෙනම කතා කළා, මතවාද ගැන හිමම වෙනම කතා කළා, න්‍යාය ගැන හිමම වෙනම කතා කළා. දැන් අද මම කතා කරන්නේ දේශපාලන ආයතන කියන කොටස. ඒකට ඔයගොල්ලන්ට ආයතන කිව්ව ගමන් අදහසක් එන්න ඕන දෙවෙනි පාඩමට අදාළ කොටසක් කියලා මුලින්ම. ඒක මුලින්ම අදහසක් එන්න ඕන ඒක දෙවෙනි පාඩමේ කොටසක්. හරිද? දෙවෙනි පාඩමේ එක කොටසක් තමයි මේ එක කෑල්ලක් තමයි දේශපාලන ආයතන කියලා කියන්නේ. ඒක තේරෙනවා හරිය. ආයතන හතරක් කතා කරන්න ඕන එකත් හරියි. ප්‍රධාන ආයතන හතරක්. කොහොම වගේ ප්‍රශ්න හැදෙයිද? ඊළඟ කොටස වැදගත් එක ඒකනේ. දේශපාලන ආයතන කියලා කෙලින්ම දේශපාලන ආයතන කියලා ලකුණු 20 ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? පුළුවන්. එතකොට හතරම ලියන්න ඕනද? ඔව් හතරම ලියන්න ඕන. ඒකනේ පළවෙනිම තියෙන ප්‍රශ්නේ. දේශපාලන ආයතන කියලා ලකුණු 20 ප්‍රශ්නයක් හදන්න පුළුවන්. එතකොට හතරම ලියන්න ඕන. හරි. තව ප්‍රශ්න හැදෙන්න පුළුවන් ක්‍රම තියෙනවද? තියෙනවා. රාජ්‍ය හා ආණ්ඩුව කියලා ප්‍රශ්නයක් හදත හැක්ද? ඕ පුළුවන්. ලකුණු 10 ප්‍රශ්නකට වගේ සාමාන්‍යයෙන් හදන්න පුළුවන්. ඕනනම් ඒක 20 ප්‍රශ්නයකට හදන්න පුළුවන් සාමාන්‍යයෙන් 10කට. දේශපාලන පක්ෂ කියන එක 10 ප්‍රශ්නයකට හදන්නත් පුළුවන්. ඒකම 20 ප්‍රශ්නයකට අහන්නත් පුළුවන්. එතකොට මොකද කරන්න තියෙන්නේ? 20 ප්‍රශ්නයකට ඇහුවොතින් විස්තීර්ණව දිග්ගල ලියන්න ඕන, දීර්ඝව විස්තර කරන්න ඕන. 10 ප්‍රශ්නකට ඇහුවොතින් ඒකම සමරයිසින් සාරාංශකරණය කරලා කෙටි කරලා අවශ්‍ය කරුණු ටික විතරක් ලියුවහම ලකුණු 10 ප්‍රශ්නයකට ප්‍රමාණවත් වෙන විදිහට ලියුවහම ඇති. බලපෑම් කණ්ඩායම් අහන්නේ අනිවාර්යෙන් 10කට තමයි 20කට අහන්නේ. සිවිල් සමාජයත් ලකුණු 10 ප්‍රශ්නයකට තමයි 20 ප්‍රශ්නයකට අහන්නේ. ගොඩක් වෙලාවට අහන්නේ නැහැ. ඒක අහන්නේ ලකුණු 10 ප්‍රශ්න දෙකකට තමයි. එතකොට ඒක හරි ප්‍රශ්න හැදෙන විදිහ. පක්ෂ ක්‍රම මේ රාජ්‍ය ආණ්ඩුව කියන එකත් යම් විදිහකට දීර්ඝ මාතෘකාවක්ද? ඔව් දීර්ඝ මාතෘකාවක්. දේශපාලන පක්ෂ දීර්ඝ මාතෘකාවක්ද? ඔව්. අද කතා කරන්නේ මොන කෑල්ලද? අද කතා කරන්නේ රාජ්‍ය ආණ්ඩුව විතරයි. වෙන මොකුත් කතා කරන්නේ නැහැ අද. දේශපාලන ආයතන කියන කොටසේ රාජ්‍ය ආණ්ඩුව ගැන විතරයි අද කතා කරන්නේ. පක්ෂ ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? ඒක වෙනම දවසක අලුතෙන් කතා කරන්න ඕනේ. මොකද පක්ෂ හඳුන්වලා, පක්ෂ නිර්වචනය කළා, පක්ෂ වර්ගීකරණය කියලා, පක්ෂ ක්‍රම ගැන කියලා, ඒක පක්ෂ, ද්විපක්ෂ, බහුපක්ෂේ පක්ෂ ක්‍රම කතා කරලා ඒවේ වාසිය වාසිය කතා කරලා දිග කතාවක් තියෙනවා. ඒක අද පටලවන්නේ නැහැ. අද හිමින් පැහැදිලිව හිමින් රාජ්‍ය ආණ්ඩුව කියන දේශපාලන ආයතන ගැන තමයි කතා කරන්නේ. හරිද? බලපෑම් කණ්ඩායම් සිවිල් සමාජය මම හිතනවා එක දවසකින් කතා කරන්න පුළුවන් වෙයි කියලා. එතකොට මේක කතා කරන්න දවසක් කියයි. මේක කතා කරන්න දවසක් කියයි. මේක අද කතා කරන දවස් 3ක් යනකොට මේ සම්පූර්ණවට ඉවර වෙනවා. කියන්නේ යුනිට් 2 එකේ ප්‍රධානම කෑලි හතර ඉවර වෙනවා. තව දවස් 3කින් තමයි ඉවර වෙන්නේ. ඊට පස්සේ තව අනුමාත්‍රක කෑලි ටිකක් තියෙනවනේ.
තුලනාත්මක දේශපාලනය, ගැටුම් අන්තර්ජාතික දේශපාලනය. ඒක කතා කරන්නේ එක දවසක් යනවා. ඒ කියන්නේ තව මාසයක් සති 4ක් යද්දි දෙවෙනි පාඩම කම්ප්ලීට් ඉවර වෙනවා. හරිද? ඒක තමයි දැන් ඔය මම ඇඳලා පෙන්නුවේ සැලැස්ම මෙහෙම තමයි මේක කරගෙන යන්න ඕනේ කියලා. හරි. ඒ කොටස් ටික හරි. එහෙනම් දැන් අපි අද වැඩි කතා කරන්නේ දැන් ඔයාලට ඉන්න තැන තේරෙනවා දෙවෙනි පාඩමේ දේශපාලන විද්‍යාව සමන්විත වන ශාස්ත්‍ර කියන එක තමයි දෙවෙනි පාඩමේ නම. ඒකේ දේශපාලන ආයතන කියන එක ළඟ තමයි අද අපි ඉන්නේ. ඒ ආයතන වලින් අද කතා කරන්නේ රාජ්‍ය ආණ්ඩුව ගැන. ඒ නිසා මම මේ ටික අයින් කරනවා මෙහෙම. right. හරි. එතකොට රාජ්‍ය හා ආණ්ඩුව කියන මාතෘකාව තමයි කතාවට තියෙන්නේ. මේක පටන් ගන්න කලින් මම වෙන කතා ටිකක් මෙන්න මේක කියනවා. මුලින්ම අපි දේශපාලන ආයතනයක් කියන එක හඳුනා ගන්න ඕනේ. ඒක තමයි වැඩි. දේශපාලන ආයතනයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. right. ආයතනයක් කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ආයතනයක් කියන්නේ මොකද වෙන වචනයක් නෑ ඒකට. දේශපාලන ආයතනයක් කියන්නේ මොකද්ද? ආයතනයක්. හිමින් තේරුම් ගන්නකො. ආයතනයක් ඉස්කෝලේ ආයතනයක්ද? නගර සභාව ආයතනයක්ද? පාර්ලිමේන්තු එක ආයතනයක්ද? රාජ්‍ය ආයතනයක්ද? ආණ්ඩුව ආයතනයක්ද? ආයතන වලට නම් ටික නම් කියන්න පුළුවන් හැබැයි ඉතින් ආයතනයක් නිර්වචනය කරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා නේද? යම්කිසි නීති පද්ධතියක් චර්යා පද්ධතියක් නීති චර්යා පද්ධතියක් මත රෙගුලාසි පද්ධතියක් මත මොන හරි ක්‍රමවේදයක් යටතේ කියන එක සිම්පල් අපිට කියා ගන්න පුළුවන් නේද? ක්‍රමවේදයක් යටතේ හිමින් තේරුම් ගන්න. ක්‍රමවේදයක් යටතේ සිස්ටම් එකක් යටතේ ගොඩනගලා තියෙන ඒකකයක්. පද්ධතියකට අපිට කියන්න පුළුවන් වඩාම ලේසි ඒකකයක් අපිට කියන්න පුළුවන් ආයතනයක් කියලා. ඉස්කෝලයක් සමසරව ගන්නකො ක්‍රමවේදයක් තියෙනවා. පාර්ලිමේන්තු එක ක්‍රමවේදයක් තියෙනවා. නීති තියෙනවා, චර්යා තියෙනවා නේද? එහෙම තියෙනවා. රෙගුලාසි පද්ධතියක් තියෙනවා. මිනිස්සු ඉන්න ගොඩනැගිලි තියෙනවා. ඔව් ඉතින් ආයතනයක් තියන්න අවශ්‍ය දේවල් ටික තියෙනවා එතකොට. එතකොට එහෙමනම් ආයතනයක් කියන්නේ සාමාන්‍යයෙන් නීති පද්ධතියක්, චර්යා පද්ධතියක්, රෙගුලාසි පද්ධතියක් සරලව යම් ක්‍රමවේදයකට අනුව සකස් කරන ලද ඒකකයක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. තාම රාජ්‍ය ගැනවත් ආණ්ඩුව ගැනවත් කිව්වේ නැහැ. ආයතන වලට උදාහරණ ටිකක් කියලා ආයතනයක ලක්ෂණ ටිකක් මම ඔයාලට කිව්වා. මේවා පේනවද? අනිවාර්යෙන් පේනවනේ. ඒ කියන්නේ දෘශ්‍යයි කියලානේ කියන්නේ. දෘශ්‍යයි. දිසි කියලා කියන්න පුළුවන්. දිසි. අර අදිසි කියන්නේ පේන්නේ නැති. දිසි කියන්නේ පේන්න තියනවා. ගොඩනැගිලි තියෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් යම් ක්‍රමවේදයක් පවත්වාගෙන යන අදාළ ස්ථානයක් තියෙනවා. සමහර හැම ආයතනයක්ම පේනවද නැහැ. එහෙම පේන්නේ නැහැ. සමහර ආයතන ඒක නැහැට පේන්නේ නැහැ. අල්ලන්න පුළුවන්ද අල්ලන්න බෑ. එහෙනම් ආයතන ටික හරියට අඳුන ගන්න. ආයතනයක් කියන්නේ නීතිචර්යා රෙගුලාසි පද්ධතියක් සරල ක්‍රමවේදයක් යටතේ හදලා තියෙන ඒකකයක්. සමහර ඒවා පේනවා. ඇහැට පේනවා. සමහර ඒවා පේන්නේ නැහැ. පේනේවට කියනවා දෘශ්‍යයි කියලා. දෘශ්‍යය කියන්නේ පේනවා. පේන්නේ නැති ඒවට කියනවා අදිසි කියලා. පේන්නේ නැති ඒවායේ බලපෑමක් තියෙනවද? අනිවාර්යෙන් තියෙනවා. ආයතන ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා ටියුට් එකේ දාලා ඇති මම ඔයාලට දීපු ඒ ටියුට් එකේ දාලා ඇති විධිමත් ආයතන. විධිමත් ආයතන අවිධිමත් ආයතන. මේක SQ ප්‍රශ්නයක්. කෙටි ලිඛිත ප්‍රශ්නයක්. දේශපාලන ආයතන බෙදෙන කොටස් දෙක නම් කරන්න. විධිමත් ආයතන, අවිධිමත් ආයතන. විධිමත් ආයතන සහ අවිධිමත් ආයතන කියලා අපිට බෙදන්න පුළුවන්. ආයතනයක ලක්ෂණ නීති පද්ධතියක්, චර්යා පද්ධතියක්, රෙගුලාසි පද්ධතියක්, ක්‍රමවේදයක් යටතේ හදලා තියෙනවා. එහෙම හදපු ඒකකයක තමයි අපි කියන්නේ දේශපාලන ආයතනයක් කියලා. විධිමත් ආයතන වලට උදාහරණ පාසල්, විශ්වවිද්‍යාල, නගර සභා මේ වගේ ඒවා, පාර්ලිමේන්තුව, අධිකරණය වගේ ඒවා විධිමත් ආයතනයකට උදාහරණ. ඒවා විධිමත්. රාජ්‍යයක් විධිමත් වූ විධිමත්. ආණ්ඩුවක් විධිමත්ද විධිමත්. ඒවා විධිමත් ආයතන. අවිධිමත් ආයතන මොනවද?
ඥාතිත්වය කුලය කොහෙත්ම පේන්නේ නැහැ. පේන්නේ ආයතනයකුත් නැහැ කුලය කියලා. ඒ කියන්නේ යම් තැනක තියෙනවා කියලා එහෙම පේන්නේ නැහැ. ඥාතිත්වයේ කුලය වර්ගය සිංහල දෙමළ මුස්ලිම් කියන එක වර්ග කියන එක වර්ගය කියන්නේ ආයතනයක් හැබැයි ඒක අවිධිමත් ආයතනයක්. පුරුෂ මූලිකත්වය මුළු රටක්ම ලෝකයක්ම පුරුෂ මූලිකයිනේ. එතකොට පුරුෂ මූලිකත්වයත් අවිධිමත් ආයතනයක් ලෙස තමයි ගන්නෙ. පුරුෂයා මූලික කරගෙන හදලා තියෙන සියලු ආයතන පද්ධතියේ පුරුෂ මූලිකත්වය කියන එක අපිට දාන්න පුළුවන්. එතකොට ආයතන සාමාන්‍යයෙන් කොටස් දෙකකට බෙදලා ඕනෝම විධිමත් ආයතන සහ අවිධිමත් ආයතන කියලා. හරිද? විධිමත් ආයතන ඉතා පැහැදිලිව අපට පේන නීති චර්යා රෙගුලාසි ක්‍රමවේදයක් අනුව හදලා තියෙනවා. ඒ විදිහම හදලා තියෙනවා. අවිධිමත් ආයතන වලට නීති චර්යා රෙගුලාසි තිබුණට අරතරන් ඉතා පැහැදිලිව. ගොඩක් වෙලාවට ඒකට කියන්න පුළුවන් අර ලේඛනගත කරපු හරියටම ලියලා තියෙන වගේ නෑ. කුලින් කුලේ වෙනස්, කුලවල ස්වභාවය වෙනස්, වර්ග අනුව සමාජයේ ආයතනගත වෙලා තියෙනවා තමයි. හැබැයි අර පැහැදිලි ස්වභාවයක් නෑ. මෙතනට මම එකතු කරනවා ඒක ගයිඩ් එකේ නැහැ. උඹලා ඔළුවට මේක දාන්න ඕන නිසා ලිඛිත නීති පද්ධතියක්, ලිඛිත චර්යා පද්ධතියක් ලියපු. ඒ කියන්නේ නිසි ක්‍රමවේදයක් ඈ. ඒ ඉස්කෝලේ යනවා කියන එක අපි සරලව ගත්තොත් ඉතින් අපට ඕන විදිහට ඉස්කෝලේ යන්න බෑනේ. ඉස්කෝලේ පටන් ගන්න කලින් යන්න ඕන. ඉවර වෙනකම් ඉන්න ඕන. යුනිෆෝම් එක හරියන්න ඕන. නේද? ඒ ක්‍රමවේදයක් තියෙනවනේ. ඒවට තමයි එතකොට අපට ඕන වෙලාවට ඒකේ තියෙන චර්යා පද්ධතියේ කාලච්ඡේද මාරු වෙන හැටි, ඒකේ තියෙන උත්සව වලට අපි යන්ති ක්‍රමවේදයක් පැහැදිලිව තියෙනවනේ. එහෙම ක්‍රමවේදයක්, නීති පද්ධතියක්, රෙගුලාසි පද්ධතියක් විධිමත්ව තියෙන ආයතන වලට කියනවා විධිමත් ආයතන කියලා. ආයතන තියෙනවා නමුත් ඒ තරම්ම විධිමත් නැහැ. පේන්නේ ඇහැට පේන්නේ අල්ලන්න බෑ. ඒකට කියන්නේ දේශපාලන විද්‍යාවේ දහන වචන තමයි ස්පෘශ. ස්පෘශ කියන්නේ අල්ලන්න පුළුවන්, ස්පර්ශ කළ හැකි. ස්පර්ශ කරන්න බෑ. අස්පෘශයි. අල්ලන්න බෑ. අල්ලන්න බෑ. උපසර්ගය දාලා තමයි හදලා තියෙන්නේ. ආ කියන ස්පෘශ වලට ආදාළ අස්පෘශ අල්ලන්න බෑ. දිසි කියන්නේ පේනවා, අදිසි කියන්නේ පේන්නේ නැහැ. ඒ කියන්නේ පේන්නේ නැහැ, අල්ලන්න බෑ. හැබැයි විශේෂත්වය තමයි මේ ආයතනවල ක්‍රියාකාරීත්වය කුලයේ, වර්ගයේ, පුරුෂ මූලිකත්වයේ වගේ බලපෑමෙන් අපිට මෙතෙන්න බෑ. ඔයගොල්ලෝ විවාහයක් කරගන්න යනවා. ගොඩක් වෙලාවට ඥාතිත්වයේ කුලයේ, වර්ගයේ වගේ බලපානවා. නේද? විවාහ කරගත්තාම හරිය ප්‍රේම සම්බන්ධ ඕන සම්බන්ධයක් තුළදී පුරුෂ මූලිකත්වයේ බලපානවා. ඒ නායකයා පුරුෂයා වෙනවා කියන එක එහෙම සාමාන්‍යයෙන් තියෙනවනේ. මම මේවා හරි කියන එක නෙමෙයි මේ කියන්නේ. මම කියන්නේ ඒවේ බලපෑම තියෙනවා කියන. එතකොට ආයතන එහෙනම් කැලේ දෙකකට බෙදන්න පුළුවන්. විධිමත් ආයතන, අවිධිමත් ආයතන කියලා. විධිමත් ආයතන වල ඉතා පැහැදිලි ලිඛිත කියලා දැම්මට වරද්දක් නැහැ. නීති චර්යා රෙගුලාසි පද්ධතියක් තියෙනවා, නිසි ක්‍රමවේදයක් තියෙනවා. මොන හරි තීරණ දැනක් අපි බලන්න යන්නත් පුළුවන්, සමහරවිට පාර්ලිමේන්තු එක බලන්න යන්න පුළුවන්. කොහෙද නගර සභාවක් බලන්න යන්න පුළුවන්. ස්කෝලයක් බලන්න යන්න පුළුවන්. විහම මෙහෙම තියෙනවා. විධිමත් ආයතන තමයි. හරි. ඉතින් ඇයි අපි ඊළඟ ප්‍රශ්නේ. එහෙනම් මෙතන SQ එක ටියුට් එක මම පොඩ්ඩක් කියවන්නම්. ඔහොම ඉන්නකො මේක උගන්නලා ඉවර වෙලා. ඒතකොට වැඩගත් යන ටික මම මාක් කරගෙන කියන්නම්. ඇයි අපි මේ ආයතන ගැන කතා කරන්නේ? මොකටද මේ දේශපාලන ආයතන ගැන කතා කරන්නේ? අන්න ඒක වැදගත් ප්‍රශ්නයක්. ඇයි ආයතන ගැන කතා කරන්නේ? ඇයි? එකක් තමයි සමාජය තුල දේශපාලනය කියන එක ආයතනගත වෙලා තියෙනවා. ඔන්න වැදගත්කම. දේශපාලනය ආයතනගත වෙලා තියෙනවා. ප්‍රධාන කාරණාවක් තමයි දේශපාලනය ආයතනගත වෙලා තියෙනවා. අනික තමයි බොහෝ දේශපාලන චර්යාවන්, ක්‍රියාකාරකම්, තීරණ මේ ඔක්කොම දේශපාලන ආයතනත් එක්ක බද්ධ වෙලා තියෙනවා. තාම කිව්වට තේරෙන්නේ නැහැ. දේශපාලනය ආයතනගත වෙලා තියෙනවද? ඔව්. රට පාලනය කරන්නේ, නීති හදන්නේ කොහෙන්ද? පාර්ලිමේන්තු එකේ. ඒවා මූලිකව තීරණය කරන්නේ කැබිනට් මණ්ඩලයේ. නීති විනිශ්චය කරන්නේ අධිකරණයේ. එතකොට නීති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, විනිශ්චය කිරීම කියන තුනම බං කරන්නේ ආයතන වලින්නේ. මේ තුනම කරන්නේ ආයතන වලින්නේ. දේශය පාලනය කිරීම, සිම්පල් නිර්වචනය, රට පාලනය කිරීම කරන්නේ ආයතන තුනකින්නේ.
එතකොට ඉතින් දේශපාලන ආයතනගත වෙලා කියන එක හරියටම හරියි. දේශපාලන ආයතනගත වෙලා නෙදීන්නේ. තග්ගාල පෙන්නන්න කිව්වකින් තග්ගාල කියන නීති හදන්නේ ව්‍යවස්ථාදායකයන්, ක්‍රියාත්මක කරන්නේ විධායකයන්, විනිශ්චය කරන්නේ අධිකරණය. දේශීය පාලනය, රට පාලනය කිරීම, රට පාලනය කරන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ඒකට තනිනම සර් ආණ්ඩුව නේද? තනිනම ආණ්ඩුව තමයි. ආණ්ඩුව. ඉතින් දේශපාලන ආයතනගත වෙලා කියන එක පෙන්නන්න සමහරවන්ට පැය ගාණක් යනවා. වටේ දුවන්න වෙන ගොඩක්. ඒත් දැන් දුවන්න දෙන්නේ ළඟින්ම පේනවා. හරි. එතකොට බොහෝ දේශපාලන ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ දේශපාලන ආයතන පදනම් කරගෙන. ඉතින් ඒකමනේ නීති හදන්නේ, රටට ගැලපෙන නීති හදන්නේ පාර්ලිමේන්ත එකේ. ඒවා ක්‍රියාත්මක කරන්නේ විධායකයන්. නේද? විනිශ්චය කරන්නේ අධිකරණය. එතකොට ඒක වෙන ඒවට කරන්න බෑ. එතකොට මේ දේශපාලනයට අදාළ චර්යා ක්‍රියාකාරකම් සියල්ල තීරණය වෙලා තියෙන්නේ දේශපාලන ආයතන මත. දැන් ඔයා මෙහෙම ලංකාව යනනම් ලංකාවෙන් කියලා දෙන්න තේරෙන්න ඕන නිසා. දැන් අපි හිතමු මෙහෙට මෙතන තමයි වගේ නිවස තියෙන්නේ. නිවසට වෙනම නීති ටිකක් තියෙනවා. නීති ටිකක්. ක්‍රියා මේ නිවසේ චර්යා ටිකක් තියෙනවා කියන්නේ අඳින පළඳින හැටි ඒ හිම දේවල් ටිකක් තියෙනවා. නේද? චර්යා පද්ධතිය. ඊට පස්සේ රෙගුලාසි ටිකක් නීති වලටම නේද රෙගුලාසි කියන්නේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ගෙදර මෙතන තියෙනවා, තව ගෙදරක් මෙතන තියෙනවා, නිවසක් මෙතන තියෙනවා. කොහොමද තියෙනවා? මෙහෙත් එහෙමම තියෙනවා. දැන් ඔයාට ඇත්තටම ඔයාට ඕන විදිහට ඉන්න පුළුවන්ද? නිකන් හිතලා බලන්නකෝ. එහෙම බෑ. එහෙම ටිකක් අමාරුයි. එහෙම ඉන්න පුළුවන් ගෙදර නීති හදන්නේ වාන. සමහර ගෙවල් වල නීති හදන්නේ ළමයි තමයි. එතකොට පුළුවන්. සමහර ගෙවල් වල නීති නිර්මාණය කරන්නේ මව හෝ පියා හෝ වෙන තැනදී. එතකොට ඒක තමන්ගේ සමාජිකව අරමුණු කරන් තමයි ඒක නිර්මාණය කරන්නේ. එතකොට ඒගොල්ලන්ට ඒකට අමතක වෙන්න වෙනවා. එනේ පවුල කියන්නේ දැන් ওই වෙන විදිහකට කියාගෙන ඉන්න හදන්නේ පවුල කියන්නේ සමාජයක් තුල තියෙන කුඩාම ආයතනය කියලා දන්න හරියෝ. එතකොට ලොකුම එක මොකද්ද? ලොකුම එක රාජ්‍යද? ඔව්. අන්න ඒක තමයි කියන්නේ. පවුලේ ඉඳලා පවුල ආයතනයක් අනිවාර්යෙන් ඕ. රාජ්‍ය දක්වා මේ රාජ්‍යයේ දේශපාලන ආයතනගත වෙලා තියෙනවද? ඔව් තියෙනවා. ඒ කියන්නේ බලය ආයතනගත වෙලා තියෙනවද? අනිවාර්යෙන් ඒක තමයි මේ කියන්නේ. දේශපාලනයේ යම් තැනක තියෙනවද එතන බලය තියෙනවනේ. බලය නැතුව දේශපාලනයක් ගැන කතා කරන්න බෑ. ඒක වෙන්නේ නැති දෙයක් නේ. එතකොට නිවසේ හැදෙන නීති චර්යා පද්ධති ඉඳලා රාජ්‍ය දක්වා යම් පාලනයක් තියෙනවා නම් යම් පාලනයක් තියෙනවා නම් ඒ පාලනය කරන් යන්නේ ආයතනයක් පදනම් කරගෙන චූටි ආයතනේ පවුල. ලංකාවේ පවුල් මෙච්චර තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඉකොන් වලින් එහෙම කියනවා. ඉතින් ලංකාවේ පවුල් මෙච්චර තියෙනවා. ආර්ථික විද්‍යාවෙන් උත්තරයක් හොයන්න පුළුවන් වෙයි. එතකොට අන්න හැබැයි ලංකාවේ මේ පවුල් ඔක්කොම එකතු කරලා මේක අතට අපි නිකන් පවුල් නිකන් උදාහරණයක් 1000 කියලා. ඒ ඔක්කොම එකතු කරලා දාලා දෙන මහා එකක් අස්සේ. ඒක තමයි ලොකු ආයතනය. ඒ කියන්නේ රාජ්‍ය. ඒතර පවුල රාජ්‍ය අතර සියලු දේවල් පවුල සහ රාජ්‍ය අතර ආයතන කීයක් තියෙනවද සර්? ඒක X මන් දන්නේ නැහැ. මාර්ගයේස් ගන්න. ඒ දන්නේ එහෙම දන්නේ එහෙම කොහොමද කියන්නේ මම කොච්චර තියෙනවද කියලා. ප්‍රධාන ආයතන කොච්චර තියෙනවද? ඒව ටිකක් කියත හැකි. පාර්ලිමේන්තු එක, විධායක, අධිකරණය. ඒ වගේ කොච්චර තියෙනවද ඒක X මන් දන්නේ නැහැ. ඒක මන් නෙමෙයි කාටවත් කියන්න බෑ. ඉතින් ඒක නිකන් මෙහෙම ටිකක් කියන්න පුළුවන්. හරියටම ගාන කියන්න බෑ කියන්නේ. එහෙනම් පවුල සිට රාජ්‍ය දක්වා සියලු තැන්වල අපි ආයතන ඔයගොල්ලෝ ක්‍රීඩා සමාජයක් හදා ගන්නවා. ඒක ආයතනයක් දෝ. ඔයාලා සනසක් හදා ගන්නවා ආයතනයක් දෝ. ඔයගොල්ලෝ යවුණ සමාජයක් හදනවා ආයතනයක් දෝ. ඒකේ ලේකම් කෙනෙක්, භාණ්ඩාගාරික කෙනෙක්, නීති හරි මොනවා හරි ටික සමාජීය විද්‍ය ආයතනයක් තමයි. එතකොට හැම ආයතනයක් නැති තැනක් කියන්නකෝ. එහෙම එකක් මම දැනුවත්ව නැහැ. ආයතනයක් නැති තැනක් අපි යනවා බවුන් වඩන්න. ඒ කියන්නේ තවුස්තන් රකි ඒ ගිහිල්ලක් අයිතිනේ භික්ෂු ශාසනය. ඉතින් ආයතනයන්නේ. තනියම යනවා සර් වනවැදිලි ඉන්නවා කවුරුවත් කවුරුවත් නැහැ. කිසිම ආකෘතියක් ෆෝමැට් එකක් නැහැ. බොහීමියන් ඒ කියන්නේ පොඩි රස්තියාදුකාර ඒ වගේ එකක් අපි හිතුවේ. මේ කලින් අර කැලේට ඊළඟ කලින් අර කැලේට කිසිම ආයතනයක් නැහැ නේද සර්? නැත්නම් මොකද මුල තියෙන රාජ්‍ය තියෙනවා. ගෙදරත් නැහැ, පන්සලකුත් නැහැ, මොකක්වත්ම නැහැ. ඒත් ඉති වායින්නේ රාජ්‍යයේ. ඒකෙන් පිට වෙන එකකට යනවා සර් ඉන්දියාවට. ඉතින් ඒත් රාජ්‍යයක් නේ. එතකොට මිනිහට ආයතනයකින් පිට ජීවත් වෙන්න බෑ. එහෙම බෑ. ගෙදරින් තරහ වෙලා යනවා. ඒ ගෙදර නැතුණට ඔයයිනේ වෙන ලොකු ආයතනයක රාජ්‍යයෙන් තරහ වෙලා වෙන එක රාජ්‍යයෙන් තරහ වෙනවා දැන්. මේකෙන් තරහ වෙනවා. මේකෙන් තරහ වෙලා වෙන රාජ්‍යයකට යනවා. රාජ්‍යයක් නැතුව යන්න තැනක් තියෙනවද?
එහෙම නෑ. නියතුණෙන් පස්සේ පාරලෞකික ජීවිතය තමයි මේකට තියෙන්නේ. يعني අපායද දිව්‍ය ලෝකයේද විවිධ කතා කියනවානේ පාරලෞකික ජීවිත සම්බන්ධයෙන් විවිධ විග්‍රහ තියෙනවා. මම මේ මෙච්චර හිමින් පැහැදිලිව කතා කරන්නේ සාමාන්‍ය දේශපාලන විද්‍යාව කියන විෂය සාමාන්‍යයෙන් ආර්ට් කරන ළමයි ටිකක් විතර ගන්න අමාරු විෂයක්. يعني එයාට ගොඩක් දුරයි කියලා තමයි තේරෙන්නේ. ආපෝ පොලිටිකල් එන ඈතින් තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ වගේ අර හරි සියුම් තැන් අපේ ජීවිතේ දෛනිකව අපට හම්බෙන තැන් හරියටම ස්පර්ශ කරලා කතා කරලා නැහැ. ඉති ප්‍රශ්නේ. ඒ නිසා දැන් ටියුබ් දීලා තියෙන්නේ මම ඔයාලට හිමින් වෙලා අරගෙන ගොඩක් වෙලා මේවා කතා කරන්න ඒකට. විෂය ලං කරන්න. පොලිටිකල් සයන්ස් කොහෙද තියෙන්නේ? ඔයාලා ළඟම තියෙන්නේ. දේශපාලනයේ තියෙන්නේ ඔයාලා ළඟම. පවුලේ තියෙන්නේ ඔයාලා ළඟ තියෙන්නේ. එතකොට ඔයා මේ බලය පිළිබඳ විද්‍යාවක්, පාලනය පිළිබඳ විද්‍යාවක්. එතකොට අපි ළඟම තියෙන්නේ. මෙන්න මේ කාරණා නිකන් තේරුම් කරන්න ඕන නිසා සෑහෙන වෙලා අරන් හිමින් දේවල් ටික කතා කරනවා. එතකොට විෂය ඈත නැහැ, විෂය ළඟයි කියලා තේරෙන්න ගන්නවා. හරිද? ඒකට තමයි මේ ටයිම් එක අරන් හැම අංකොණක්ම අල්ලමින් හිමින් අහුමුළු පෙන්න මේක කතා කරන්නේ. දැන් තාම රාජ්‍ය ගැන කතා කරන්න ආවේ නැහැ. තාම මේ ආයතන හඳුන්වනවා. හරි එහෙනම් විධිමත් ආයතන, අවිධිමත් ආයතන කියලා ඔහොම බෙදන්න පුළුවන්. හරි. දැන් මොන ටියුට් එකේ පළවෙනි පිටුවට 17 වෙනි පිටුව නිකන් බලා ගන්න මම ඔයගොල්ලන්ට ඉරි ගහලා කෙටි ප්‍රශ්න ටික අහන තැන කියන්නම්. දේශපාලන විද්‍යාව අධ්‍යයනය කිරීමේදී දේශපාලන ආයතන සම්බන්ධ විශේෂයෙන් අධ්‍යයනය කරයි. එසේ කරන්න හේතු දෙකක්. අන්නේ හේතු දෙක කියන එකට ඉරි ගහන්න. ඒක අන්ඩර්ලයින් කරලා එතන SQ කරන්න. ඒ කියන්නේ කෙටි ප්‍රශ්නයක් හදන්න පුළුවන් තැනක් ඒක. ප්‍රශ්න පත්‍රයේ නිර්මාණය කරන වෙලාවේදී දේශපාලන ආයතන ගැන ඇයි එච්චර දඟලන්නේ? එච්චර මහන්සි වෙන්නේ කියන එක කෙටි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතන ඉරක් ගහලා ඒ කියන්නේ අන්ඩර්ලයින් කරලා SQ අපේ ක්‍රමයට කෙටි ලිඛිත කියන එක දාලා දෙන්න. එතන කෙටි ප්‍රශ්නයක් හදන්න පුළුවන් දැන්. එතකොට ඒකට හේතුවක් කියනවා සමාජය තුළ විවිධ ආකාරයෙන් දේශපාලන ආයතනගත වී තිබීමක්. එතකොට සමාජය තුළ මේ පෙන්වන්නේ මෙතන තමයි දේශපාලන ආයතනගත වෙලා තියෙනවා. දෙක තමයි දේශපාලන ක්‍රියාකාරකම් හා භාවිත දේශපාලන ආයතන ආශ්‍රයෙන් සිදුවන. ඒක තමයි කිව්වේ ව්‍යවස්ථාදායකෙන් මේක, විධායකෙන් මේක, අධිකරණෙන් මේක, නගර සභාවෙන් මේක, ප්‍රාදේශීය සභාවෙන් මේක, ස්කෝලෙන් මේක. ස්කෝලේ දේශපාලනිකයි අනිවාර්යෙන් වූ. විශ්වවිද්‍යාලයේ දේශපාලනිකයිද වූ. ඒක කතා කරාම දේශපාලනයේ මිනිස් ජීවිතයේ අනිවාර්ය අංගයක් කියන තැන ලස්සන පාඩමක්, මරු පාඩමක්. විවාහයේ දේශපාලනිකයිද අනිවාර්යෙන් වූ. එතනටම කතා කරලා ඇති. දරුවෙක් හදන්න පුළුවන්ද බැරිද දේශපාලනිකයිද ඔව්. එතනටම කතා ඒ තරම් ඩීප් තැනක ඉඳන් ගැඹුරු තැනක ඉඳන් උඩටම මම මේක කතා කරා. විවාහය දේශපාලනිකයිද ඔව්. ඊට පස්සේ දරුවෙක් හදන්න පුළුවන්ද බැරිද දේශපාලන කීයක් හදන්න පුළුවන්ද ඒක බිරිඳට ඇසුවාමට තීරණය කරන දෙක තීරණය කරන රජේ. ඒකත් දේශපාලනිකයි. එහෙම ලස්සන පාඩමක් ඇති කරලා දේශපාලනයේ මිනිස් ජීවිතයේ අනිවාර්ය අංගයක් කියලා පල්ලෙහාටම බහලා බිමින් ඉඳන් මතකන් උඩට එක්කන් ඇවිල්ලා ගියක් තැනක. එතෙන්දී මම කතා කරා. එතකොට දේශපාලන අද කියනවා කතාවක්. දේශපාලන ආයතනයකින් පිටට පුළුවන් නම් ගිහිල්ලා පෙන්නන්න. එහෙම තියෙන එකක් තියෙනවා නම් පෙන්නන්න එහෙම එකක් නැහැ. කියන්නේ අපේ සමාජ ජීවිතේ තනිකරම වෙලාගෙන තියෙන්නේ දේශපාලන ආයතන වලින්. පෞල දේශපාලනික ආයතනයත් අනිවාර්යෙන් ඕ. ඒක ආර්ථික ආයතනයක් වෙනවද ඕ? ඒක සමාජීය ආයතනයකුත් වෙනවද? සමාජ විද්‍යාඥයෙක් කියයි පවුල සමාජීය ආයතනයක් කියලා. ආර්ථික විද්‍යාව තුළ කියයි ඒක ආර්ථික ආයතනයක් කියලා. දේශපාලන විද්‍යාව තුළ කියන එක මම දේශපාලනික ආයතනයක් කියලා. මොකද පැහැදිලිව පාලනාකෘතියක් තියෙනවා. මව්පියා කේන්ද්‍ර වෙලා දරුවෝ ඉන්නවා ඒ නීති වලට අවනත වෙන්න ඕන. නීති කැඩුවොතින් පනිෂ් කරනවා. පන්ති ගිහිලා සාමාන්‍යයෙන් 4ට එනවා. 4 එන්න ඕන 4:30 වගේ වුණොතින් ටිකක් වැඩි අවුල් වෙනවා. 5:00 වුණොතින් කොහොමවත් වැඩි අවුල් වෙනවා. ඒ කියන්නේ ඒ ගෙදර රූල්ස් කැඩුවා කියලා පනිෂ්මන්ට් හම්බ වෙනවා. ඒ කියන්නේ වෙන පාලනාකෘතියක්. පාලනයක් තියෙනවා, බලයක් තියෙනවා. ඒක කරගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒක දේශපාලන ආයතනයක් තමයි. සුද්ධාර්ථයේ දේශපාලනය, සාරවර්ථයේ දේශපාලනය කියලා මැක්‍රෝ ලෙවල්, මයික්‍රෝ ලෙවල් කියලා දේශපාලන කැලේ දෙකකට බෙදන්න පුළුවන්. රාජ්‍යයත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්නේ දේශපාලනිකුත් තියෙනවා. චූටි තැන ඉඳන් කතා කරන දේශපාලනිකුත් තියෙනවා. එතකොට ඒ තැන් දෙකේම දේශපාලන තියෙන එකක් මම කතා කරා. දේශපාලන අනිවාර්ය අංගයක් කියන තැනදී පෞල දේශපාලනික ආයතන. රාජ්‍ය පිය පාලනේ පියා තමයි ආණ්ඩුව. මව් පාලනේ මව් තමයි ආණ්ඩුව, ගවර්න්මන්ට් එක. එයා තමයි සියල්ල තීරණය කරන්නේ. පුරවැසියෙක් කවුද? ගෙදර ඉන්න කට්ටිය. එතකොට නීති හදනවද? අනිවාර්යෙන් හදනවා.
නීති ක්‍රියාත්මක කරනවද ඕක ක්‍රියාත්මක කරනවා කැඩුවොත් දඬුවම් හම්බ වෙනවා. තේරෙනවද එතකොට? හරි. එහෙනම් දේශපාලනය ඕක තමයි හේතු දෙක. නැවත විදිහට කතා කරලා ලක්ෂණ ඉරි ගහලා තියෙන්නේ මම. ඔන්ලයින් කරලා තියෙන ටියුට් එකට SQ කරන්න. එතන SQ කරාගම ඔයාලට තේරෙනවා දේශපාලන ආයතන සතු ලක්ෂණ දෙකක් ලියන්න කියලා අහන්න පුළුවන්. එතකොට එතන ලියන්න පුළුවන් නීති රෙගුලාසි චර්යා පද්ධතියන් මත තමයි මේව හැදිලා තියෙන්නේ. පැහැදිලිව බල දේශපාලනයට බලපෑම සහගත වෙන්න පුළුවන්. යම් අරමුණකට යන්න තමයි හදලා තියෙන්නේ. ඔය වගේ ඒවා විතර දාලා තියෙනවා. වර්ගීකරණ ඉතාල වැදගත්. මම ඔන්ලයින් කරලා තියෙන එතන SQ කරන්න. දේශපාලන ආයතන බෙදෙන ප්‍රධාන ක්‍රම දෙකයි විධිමත් ආයතන, අවිධිමත් ආයතන කියලා. එකක් මම මේ වෙද්දි කතා කරලා තියෙන්නේ. විධිමත් ආයතන වලට උදාහරණ එතන කියලා තියෙන්නේ මේක ඔන්ලයින් කරලා දාන පාසල් විශ්වවිද්‍යාල නගර සභාව යන මේවා විධිමත් ආයතන වෙනවා. ඒවායේ මූලික ලක්ෂණ තමයි නීති රෙගුලාසි පද්ධතියක් තියෙනවා. පිරිස් ඉන්න ගොඩනැගිලි තියෙනවා මේව පේන්න තියෙන දෘශ්‍යමානයි. එතන තව එකක් ලියලා තියෙන මම ටියුට් එක දාලා නැහැ ඇත්තටම. ඒ දෘශ්‍යමානය කියන්නේ හැට පේන්න තියෙනවා. දෙක අල්ලන්න පුළුවන්. ස්පර්ශ කළ හැකිය. ස්පෘශය කියලා තනි පදයකින් කියන්නේ ස්පෘශය අල්ලන්න පුළුවන්. ස්පර්ශ කරන්න පුළුවන්. ඉතින් දිසි පේනවා. දෘශ්‍යමාන අල්ලන්න පුළුවන් ආයතන. සමහර ඒවා අල්ලන්න බෑ. ගොඩනැගිලි නැගෙන නිසා එහෙම භෞතිකව පේන්නේ නැහැ. කුලය භෞතිකව පේන්නේ නැහැ. වර්ගය භෞතිකව පේන්නේ නැහැ. කෝ වර්ගය කිව්වට පේන්නේ නැහැ. නේද? පුරුෂ මූලිකත්වයේ හැම ආයතනයකම තියෙනවා හැබැයි ඇහැට පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැට පේන්නේ නැහැ. හැබැයි ක්‍රියාකාරීත්වය හොඳටම තියෙනවා. හරි. එතකොට පෞල ඥාතීත්වයේ කුලයේ පන්තිය වර්ගය පිටු මූලිකත්වයේ වගේ ඒවා තමයි අවිධිමත් ආයතන වලට නිදසුන්. ඒවැයි ලක්ෂණත් මම දාලා ඇති. ඔව් අප භෞතික වශයෙන් දෘශ්‍යමාන වෙන්නේ නැහැ, පේන්නේ නැහැ කියන එක දිදි ගහන්න. එතන ලියලා තියන්න පේන්නේ නැහැ විතරක් නෙමෙයි අල්ලන්න බෑ. ස්පෘශ නැහැ, අස්පෘශයි එතකොට. නිෂ්පෘශ උපසර්ගයක් දාලාම හදන්න වෙන්නේ. අස්පෘශයි අල්ලන්න බෑ. මොන ඔය වගේ වචන වලින් තමයි MCQ පේපර් එකේ අපි විමානන්නේ. ස්පෘශ කළ හැකිය. ස්පෘශ කළ නොහැකිය. දිසි ආයතන වේ. දිසි කියන්නේ පේනවා. අදිසි කියන්නේ පේන්නේ නැහැ. ඒ වගේ ඒවා. MCQ පේපර් එකේ අනන්‍ය සමවන ඒවා තෝරන්න. අනන්‍ය සම හැදෙන්නේ න අන්‍ය සම වෙනස් නොවන කියන එක. රයිට්? එතකොට දේශපාලන විඥාණය මෙන්න මේ වගේ පොඩි ශබ්දකෝෂයක් තියෙන ශබ්දකෝෂයේ වේ තේරුම් එක දැනගත්තාම MCQ පේපර් එක ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඒකට ගත කර කාලය ඇති. දැන් එනවා ඔන්න රාජ්‍ය ගැන සහ ආණ්ඩුව ගැන. ආයතන හතරක් ගැන තියෙනවා. ඒ හතරෙන් අද කතා කරන්නේ අපි රාජ්‍ය ආණ්ඩුව කියන දේශපාලන ආයතනය සම්බන්ධයෙන්. හරි. එතකොට ලබන සතියේ දේශපාලන පක්ෂ කතා කරනවා. ඊළඟ සතියේ බලපෑම් කණ්ඩායම් කතා කරනවා. සිවිල් සමාජය කතා කරනවා. එතකොට ප්‍රධාන කොටස් ටික ඉවරනවා. දැන් මාතෘකාව තමයි රාජ්‍ය හා ආණ්ඩුව. ආණ්ඩුව. රාජ්‍ය හා ආණ්ඩුව. මේ දෙක ගැන මුලින්ම කියන්න ගියම මොකක්ද මම කියන්න ඕනේ? රාජ්‍ය කියන්නේ මොකක්ද? හිමින් ඔලුවට දාගන්න රාජ්‍ය කියන පාඩම දීර්ඝව කතා කරන තුන්වෙනි පාඩමේ. එක මේ දෙක තුන තනිකරම රාජ්‍ය. හතර තනිකර එහෙනම් තුන්වෙනි පාඩමේදී ආණ්ඩුව ගැන දිගට ඉගෙන ගන්න පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. රාජ්‍ය ගැන දිගට ඉගෙන ගන්න පුළුවන්. හතරවෙනි පාඩම යුනිට් 4 එක තනිකරම ආණ්ඩුව දිගට ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එතනදී කියලා දෙන දේවල් වලට වඩා වෙනස් දේවල් ටිකක් තමයි මෙතනදී අපි අවධානය යොමු කරන්නේ රාජ්‍ය සහ ආණ්ඩුව අතර කෙටිම ක්‍රමෙන් කියලා දානවා නම් රාජ්‍ය සහ ආණ්ඩුව අතර තියෙන සමානකම් මොනවද? රාජ්‍ය ආණ්ඩුව අතර තියෙන වෙනස්කම් මොනවද? ඕක තමයි මෙතනදී කතා කරන්නේ. මම මුලින්ම මේකට මෙන්න මෙහෙම එකක් කියන්නම්. රාජ්‍ය කියන එක මොකක්ද කියලා අපි උත්තරයක් අහුවොත් රාජ්‍ය අනු මොකක්ද? ආණ්ඩුව කියන්නේ මොකක්ද? මුලින්ම නිකන් මේ දෙක හැඳින්නුවොත් ආණ්ඩුව කියන එකට උත්තරයක් කියන්න පුළුවන් ලේසියෙන්ම. රාජ්‍යයේ වැඩ කටයුතු පහසු කරගන්න හදපු ආයතනය. තා ටිකක් විස්තර කරන්නකෝ. ව්‍යවස්ථාදායකී විධායකී අධිකරණය කියන ත්‍රිවිධ කියන්නේ තුන බල ආයතන සම්පි කරලා කියනවා බල ආයතන වල එකතුවක්. රාජ්‍යයේ වැඩ කටයුතු පහසු කරගන්න හදපු ත්‍රිවිධ බල ආයතන වල එකතුවක්.
ඒ කියන්නේ වස්තාදායකයේ විධායකයේ අධිකරණය තුනයි ත්‍රිවිධ බල ආයතන. තනිපදයේ බල ආයතන වල එකතුවක්. ගවර්න්මන්ට් කියලා කියන්නේ. එච්චරයි නේ. තව ආණ්ඩුව ගැන එක එක ඒවා වෙන ගොඩක් කියත හැකි. ඒක හතරවෙනි පාඩමේදී ඉගෙන ගමු. හෙන ගොඩ මොකක්ද කියලා. දැනට ආණ්ඩුව යනු ත්‍රිවිධ බල ආයතන වල එකතුවකි. වස්තාදායකයේ විධායකයේ සහ අධිකරණය ත්‍රිවිධ බල ආයතන වල එකතුවකි. ඉතින් රාජ්‍යයට වැඩ කරන්න යා මොකටද? සාමාන්‍යයෙන් රාජ්‍ය කියලා කියන්නේ අචේතනික, හිතන්න බැරි, ස්පෘශ කරන්න බැරි, අල්ලන්න බැරි ආයතනයක් හැටියට තමයි දේශපාලන විද්‍යාවේ කියන්නේ. රාජ්‍ය අල්ලන්න බැරිය, ස්පෘශ කරන්න බෑ. පේන්නේ නෑ, අදිසි අදුෂ්‍යයි. ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් නෑ. ඒ රාජ්‍ය වෙනුවෙන් ඒක රාජ්‍යසර සංකල්පයක් ගන්න හරි සංකල්පයක්. රාජ්‍ය කියන සංකල්ප වෙනුවෙන් වැඩ කරන්න තමයි ආණ්ඩුව හදලා තියෙන්නේ. එතකොට හොඳින් තේරුම් ගන්න එහෙමනම් රාජ්‍ය යනු අල්ලන්න බැරි, පේන්නේ නැති ආයතනයක්. හැබැයි රාජ්‍ය වෙනුවෙන් වැඩ කරන නියෝජිතයා තමයි ආණ්ඩුව කියලා කියන්නේ. දැන් මේක පැහැදිලි කරන්න යනකොට මේක අදට රාජ්‍ය සහ ආණ්ඩුව කියන මාතෘකාව මේ අද 21 වෙනි සියවසේ නේ කතා කරනකොට සමහර තැන් ගෙනම සමහර තැන් අපිට පේනවා හෙනම සෑහෙන වශයෙන් යම් පැටලිලි සහගත දැන් තියෙනවා. රාජ්‍ය ආණ්ඩුව කොහොමද වෙන් කරන්නේ? වෙන් කරන්න පුළුවන්. හැබැයි සමහරලාට හිම වෙන් කරන්නත් බෑ. මාර සම්බන්ධකමක් පේනවා. ඒ රාජ්‍ය ආණ්ඩුව අතර තියෙන සම්බන්ධය මෙන්න වචන මිශ්‍ර තත්වයක්. 100% වෙන් කළ නොහැකි. නමුත් ඇතැම් විට රාජ්‍ය ආණ්ඩුව වෙන් වෙලා පේන ආයතන දෙකක් හැටියට තමයි මේ දෙක තේරුම් ගන්න ඕනේ. රාජ්‍යයක් හඳුනාගන්නේ කොහොමද? රාජ්‍යයකට ලක්ෂණ හතරක් තියෙනවා. නිශ්චිත දේශ සීමාවක් තියෙනවා. බෝඩ එකක් තියෙනවා. දෙක තමයි ජාතික පදනමක් තියෙන. ඒකට කියන්නේ සාමාන්‍යයෙන් ජනගහනයක් ඉන්නවා කියලා. දැන් අපේ රට මෙහෙම අදින්නේ අපේ භූමිය නෙමෙයි. භූමියේ ගොඩබිම කොටසයි මේ. මේ ගොඩබිම මේක වටේ අපිට සාගරයක් තියෙනවා. මේ දෙකම වහගෙන උඩට අවකාශයක් තියෙනවා. මේක තමයි රාජ්‍යයේ භූමිය. එතකොට භූමියේ කොටස් තුනයි දෝ ගොඩබිම සාගරයේ අවකාශය. SQ ද සර් රෝ SQ ගොඩබිම සාගරයේ අවකාශය. right. ඒ කියන්නේ දේශ සීමාවක් තියෙන මේකේ මිනිස්සු ඉන්නව නේද? දන්න හරිය මිනිස්සු ඉන්නවා. මේනේ ජනගහනේ කෝටි 2යි ගණක් ඉන්නවා. හරි. එතකොට භූමියයි මිනිස්සු විතරයි දින්නේ. ඒගොල්ලෝගේ භූමිය සහ ගොඩබිම පාලනය කරන්න ගවර්න්මන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවක් තියෙනවා. රාජ්‍ය ඊළඟ අංගය තමයි ආණ්ඩුව. ඊළඟ අංගය තමයි ස්වාධිපත්‍ය බලය. ස්වාධිපත්‍ය බලය. රාජ්‍යයක ලක්ෂණ හතරයි නූතන ජාතික රාජ්‍යයක ලක්ෂණ හතරක් තමයි දැන් මම මේ කිව්වේ. මේ රාජ්‍ය හඳුන්වන හැටි. ආණ්ඩුව යනු කෙලින්ම රාජ්‍ය නිර්මාණය වෙන්න අවශ්‍ය අවයව වලින් එකක්. රාජ්‍ය හැදිලා තියෙන අවයව වලින් එකක්. කියන්නේ රාජ්‍ය කියන්නේ අපි තුමු ශරීරයක් කියලා නේද? රාජ්‍ය කියන්නේ හියුමන් බොඩි එකක්. මිනිස් දේහයක්. ඒක හැදිලා තියෙන්නම දේශ සීමාව ජාතික පදනම නැත්නම් ජනගහනය ආණ්ඩුව ස්වාධිපත්‍ය කියන එක එකතු වෙලා. ඒක ආණ්ඩුව අනිවාර්යෙන් රාජ්‍ය අයින්ද්‍රිය ලක්ෂණයක්. රාජ්‍යයට පිටින් එල්ලපු කරාබුවක් නෙමෙයි. රාජ්‍යයට පිටින් එල්ලපු නෙමෙයි. රාජ්‍යයට මම සමාන කර උදාහරණේ මිනිස් දේහනේ. මිනිස් දේහට අපි පිටින් එල්ල ගන්න දේවල් තියෙනවානේ. ඒක අපිට ඔන්න ගලවලා විසි කරලා දාන්න පුළුවන්නේ. හැබැයි හැදෙද්දි වෙන දේවල් තියෙනවානේ. ඒවත් සර් ගලවලා අයින් කරන්න පුළුවන් නේ. සමහර වෙලාවට පුළුවන්. දැන් ওই කිඩ්නි එහෙම අපි දන් දෙන්නේ නේද? දැන් ඒ වගේ ගැඹුරට යන්න ඕනේ නැහැ. මම මේ නිකන් මතු පිටින් කියන්නේ. රාජ්‍ය හැදෙද්දි මේ ආත්මය ලෙස ආණ්ඩුව තියෙනවා. දැන් ඔයා කොහොමද එතකොට වෙනස් කියලා කියන්නේ? ඒක තමයි මම පටන් ගන්නකොටම කිව්වේ. රාජ්‍යයෙන් ආණ්ඩුව වෙනස් කියලා පෙන්නන එක සමහර තැන්වලදී හෙන ලේසියෙන් පුළුවන් වුණාට එහා පැත්තෙන් කෙනෙක් තර්ක කරෝදින් ඔයි පෙන්නන ඒවා කොහොම තිබුණාට මේ වගේ තැන්වලින් මාර සමානකමක් තියෙනව නේද කියලා ඔව්. එතකොට රාජ්‍ය හා ආණ්ඩුව විතක මාර හොඳ යාළුවෝ දෙන්නේ ඒකාත්මික. මොකද්ද? ඔය ඒකාත්මික කියන්නේ දෙන්නෙක් හිටිය ඉන්නකොට ආත්ම දෙකක් නෙපා. දෙන්නෙක් ඉන්න තැන ඒකාත්මයක් හදා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ දෙන්නෙක් නෙමෙයි. අන්න ඒ වගේ තැනක් කියනවා ඒකාත්මිකයි කියලා. ඒකාත්මික කියන්නේ දෙන්නෙක් හිටියට එක්කෙනෙක් අරයයි මෙයයි 100% ගැලපෙනවා. ඒ රාජ්‍ය ආණ්ඩුව සමහරවිට 100% ගැලපෙනවා. රාජ්‍ය ආණ්ඩුව සමහරවිට 100% ගැලපෙන්නේ නැහැ. ඕක තමයි මේකදී අපිට පෙන්වන්න වෙන්නේ. එහෙනම් රාජ්‍යයන් නිශ්චිත දේශ සීමාව නැත්නම් නිශ්චිත භූමිය ජාතික පදනම නැත්නම් ජනගහනය ආණ්ඩුව ස්වාධිපත්‍ය බලය කියන කැලේ හතර එකතුවක් සරලව. ඒ දැන් රාජ්‍ය ගැන නේද ඔය කිව්වේ? ඔව් දැන් රාජ්‍ය ගැන තමයි මම කිව්වේ. රාජ්‍ය කියන එක නිර්වචනය කරලා ඉවර කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. කවදාවත් බෑ.
ගෝත්‍ර රාජ්‍ය, ඊට පස්සේ පෞර රාජ්‍ය, රාජාණ්ඩුව, ලිබරල් රාජ්‍ය, ෆැසිස්ට් රාජ්‍ය, සමාජවාදී රාජ්‍ය, එක එක තැන්වල රාජ්‍ය එක එක විදිහට නිර්වචනය කරලා තියෙනවා. එතකොට රාජ්‍ය කියන එකේ අවසාන නිර්වචනය මොකද? එහෙම කියන්න බෑ ඉතින්. ඔයාලා ලියනවා රාජ්‍ය ඒ යුගවලදී මම මේක හතරවෙනි පාඩමේදී තුන්වෙනි පාඩමේදී රාජ්‍ය කියන පාඩමේදී දිගට කතා කරනවා. නිර්වචනය කරලා ඉවර කරන්න බැරි සංකල්පයක්. ප්ලේටෝ මොකද්ද රාජ්‍ය ගැන කිව්වේ? ඇරිස්ටෝටල් මොකද්ද රාජ්‍ය ගැන කිව්වේ? ඇරිස්ටෝටල් නම් කිව්වා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන මිනිස්සු හදාගන්න ආයතනය කියලා. මේක ගානර් කිව්වා, මාක්ස් කිව්වා රාජ්‍ය ගැන නිර්වචන අටෝරාසියක් තියෙනවා. ග්‍රීක යුගයේ ඉඳන් මේ 2100 වර්ෂ දක්වා ඉඳපු දේශපාලන දාර්ශනිකයෝ, විද්‍යාඥ ලක්ෂණ, දාර්ශනික ලක්ෂණ දෙකම තියෙන අයවලු රාජ්‍ය නිර්වචනය කරලා තියෙන නිර්වචන කොච්චර තියෙනවද? ගොඩක් තියෙනවා. හරි. දැන්ට මේ කුසස් වලට එකක් ක්‍රියා ගත්තාම ඇති. හරි. රාජ්‍ය සහ ආණ්ඩුව මොන විදිහට ආණ්ඩුව මෙහෙම සරලව නිර්වචනය කරගන්න. ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන ත්‍රිවිධ බල ආයතන වල එකතුවක් කියලා. මෙයාගේ නියෝජිතයා කියලා ආණ්ඩුවට කියනවා. මෙයාගේ වැඩ කරන හස්තය කියලා කියනවා. රාජ්‍ය සංවිධානාත්මක අංශය කියලා කියනවා. ආණ්ඩුව හඳුන්වන්නේ එක එක විදිහේ නිර්වචන තියෙනවා. ඒ නිර්වචන වලින් අපිට පේන වෙලාවකට මේ දෙන්නේ එක්කෙනෙක් වගේ, වෙලාවකට දෙන්නෙක් වගේ කියලා. කියන්නේ මිශ්‍ර තත්ත්වයන් පේනවා. සමහරවිට 100%ක් සමානකම් පේනවා. සමහරවිට 100%ක් වෙනස් කියලා පේනවා. හරි. කොහොම අපි ඔක දැනගෙන දැන් යනවා රාජ්‍ය සහ ආණ්ඩුව අතර තියෙන වෙනස්කම් ගැන කතා කරා. ඒක තමයි මේ මෙතනදී මූලික වශයෙන් කතා කරන්නේ මම කිව්ව වෙනස්කම් හා සමානකම් කියලා. රාජ්‍ය හා ආණ්ඩුව දැන් හඳුන්වලා ඉවරයි. වෙනස්කම් 1. පළවෙනි වෙනස්කම රාජ්‍ය සහ ආණ්ඩුව අතර තියෙන කොහොමද වෙනස් වෙන්නේ? මුලින්ම මම කියන්නම් ටියුට් එකේ පිළිවෙලටම මුල් කාලේ රාජ්‍ය ආණ්ඩුවයි වෙනසක් නැහැ කියලා තමයි දැක්කේ. ඒ කියන්නේ රා සහ ආ රාජ්‍ය සහ ආණ්ඩුව 100%ක් සමානයි කියලා දැක්කා. කිසිම වෙනසක් දැක්කේ නැහැ. හරි. ඒක එහෙම නිකන් අදහසක් ලෙස තියාගන්න යම් යුගයකදී රාජ්‍යයෙන් ආණ්ඩුව වෙනස් කියලා දැක්කා. කොයි කාලෙක රාජ්‍යයෙන් ආණ්ඩුව වෙනස් කියලා දැක්කේ? රාජ්‍යයෙන් ආණ්ඩුව වෙනස් කියලා දැක්කේ කොයි කාලෙද? ඉතා පැහැදිලිව කාලයක් කියන්න පුළුවන් රාජ්‍යයෙන් ආණ්ඩුව වෙනස් කියලා දැකපු ප්‍රජාතන්ත්‍රවාදී බිහි වුණායින් පසුව. ප්‍රජාතන්ත්‍රවාදය මොන ප්‍රජාතන්ත්‍රවාදයේද? නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ බිහි වුණෙන් පස්සේ රාජ්‍යයෙන් ආණ්ඩුව වෙනස් කියලා දැක්කේ. කියන්නේ 17 18 වගේ සියවස් වලින් පස්සේ තමයි රාජ්‍ය වෙනයි ආණ්ඩුව වෙනයි කියලා දැක්කේ. ඊට කලින් ලෝක ඉතිහාසයේ 17 18 ඕනනම් 19 කියලා දාන්න පුළුවන්. සියවස් වලට පෙර රාජ්‍ය හා ආණ්ඩුව දෙකම එකක් කියලා දැකීමකට හේතුවක් තිබුණා. රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනසක් පෙනුනේ නැති වෙන්න හේතුවක් තිබුණා. මොකක්ද හේතුව? ආණ්ඩුව කියන එක අපි දැන් ඉස්සෙල්ලාම තේරුම් ගන්නකො දැන් එකකින් තේරුම් ගත්තාම ලේසියි. දැන් අපේ රාජ්‍යය වෙන්න තියෙනවා. ආණ්ඩුව දැන් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය මණ්ඩලය ඔන්න ආණ්ඩුව තියෙනවා. දැන් මේ ආණ්ඩුව තේරුවේ කවුද? මහ ජනතාව. අවුරුදු 5යි නිල කාලේ. 5ට පස්සේ ආණ්ඩුව විසිරෙනවා. රාජ්‍යය තියෙනවා. ආයෙ අලුත් ආණ්ඩුවක් එනවා. එතකොට රාජ්‍යය තියලා ආණ්ඩුව යනෝ එනවා. නිල කාලයට පස්සේ විසිරලා ජනතාව අලුත් එකක් පත් කරනවා. එතකොට මිනිස්සුන්ට තේරෙන්න ගත්ත රාජ්‍ය එකක්, රාජ්‍ය ස්ථාවරයි, සදාකාලිකයි හැමදාම තියෙනවා. හැබැයි ආණ්ඩුව නිල කාලයකට පස්සේ එළියට ගිහිල්ලා විසිරලා අලුතෙන් තේරෙනවා. අන්න හරි. ඒ කියන්නේ මොන ඒ ප්‍රජාතන්ත්‍රවාදය නිසානේ හිම වෙන්නේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයෙන් කලින් ලෝකේ කියන්නේ 17 18 19 සියවස් වලට කලින් ලෝකේ එහෙම ආණ්ඩුව ජනතාව තෝරලා ආයෙ ගෙදර යනවා වගේ හිම සීන් එකක් තිබුණේ නැහැ. නේද? එතකොට ලංකාව මෙහෙමම තියෙන්නේ නැති දුටුගැමුණු රජතුමා ඉන්නේ නැති මියදැනකම්ම පාලනය කරා. ඊට පස්සේ සද්ධාතිස්ස රජතුමා පහළ වුණා මියදැනකම්ම පාලනය කරා. වලගම්බා රජතුමාව මියදැනකම්ම පාලනය කරා. ඒ කියන්නේ ආණ්ඩුව සෙල්ලම් කපේකදී මාරු වෙන්නේ. ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ කාලේ රාජාණ්ඩුව රජාගේ ආණ්ඩුව සිංහල සර් කියන රජාගේ ආණ්ඩුව මොකද්ද? රාජාණ්ඩුව. රාජාණ්ඩුව වෙනස් කරන්න ජනතාවට බෑ. සෙල්ලමට වෙනස් වෙන්නේ නැහැ. ඒක නිසා රාජ්‍ය හා ආණ්ඩුව ඒ කාලේ සැලකුවේ දෙකම එකක් ලෙස.
රාජ්‍ය නාඩුව තුල වෙනසක් දැක්කේ නෑ. ඒ කියන්නේ ලෝක ඉතිහාසයේ ලංකාව කතාවක් දැන් මම මේ කිව්වේ ලෝක ඉතිහාසයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විහි වෙන්න කලින් පාලකයන් තෝරන්න අයිතිය ජනතාවට එන්න කලින් එහෙම තීරණයපත් වුණු පාලකයන් යම් නිල කාලයකට පස්සේ විසිර යනවායි කියන සංකල්පය ගොඩනගෙන කලින් ඉඳපු රාජාණ්ඩු පාලන තත්ත්වයන් යටතේ වැඩවසම්වාදී පාලන තත්ත්වයන් යටතේ රාජ්‍ය නාඩුව වෙනස් කියලා දැක්කේ නෑ. ඒ කාලේ මේකට සපෝට් කරපු ලොකු මතවාදයක් තිබුණා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට කලින් ලෝකේ විශාල වශයෙන් යොදාගත්ත මතවාදය තමයි දේවවරම් වාදය. රජතුමා දෙවියන් වහන්සේගේ නියෝජිතයාය. රජතුමා දෙවියන් වහන්සේගේ නියෝජිතයාය. රජතුමා දෙවියන් වහන්සේගේ නියෝජිතයාය කියන මතවාදයේ දේවරම් වාදයෙන් කතා කළේ. දේවරම් වාදයෙන් රජතුමා දෙවියන් වහන්සේගේ නියෝජිතයා. ඒ නිසා එයා අයින් කරන්න වෙනස් කරන්න ජනතාවට බලයක් නැහැ. එයා ස්ථිරයි රාජ්‍ය කැලලක් වෙලා තිබුණේ. ඒක නිසා නූතන ප්‍රජාතන්ත්‍රවාදයට පෙර තිබුණු හරිද? නූතන ප්‍රජාතන්ත්‍රවාදයට පෙර තිබුණු දේවරම්වාදී දේශපාලන මතවාද හරහා රාජ්‍ය සහ පාලකයා අතර තියෙන බන්ධනය වැඩි කරා. ඒ කියන්නේ රාජ්‍ය සහ ආණ්ඩුව අතර තියෙන බන්ධනය වැඩි කළා. කොච්චර වැඩි කළාද රජතුමාට පෙනුනේ එයා රාජ්‍යයේම කොටසක් හැටියට. රජතුමාට පෙනුනේ රාජ්‍යයේ අංගයක් හැටියට. 14 වෙනි ලුයි රජතුමා ප්‍රංශ ඉඳගෙන වෙලාවක කියනවා 14 වෙනි ලුයි රජතුමා රාජ්‍ය අනු මම වෙමි. රාජ්‍ය අනු මම වෙමි. රාජ්‍ය කියන්නේ මට. ඇත්තටම ලුයි රාජ්‍ය නෙමෙයි. ඇත්තටම දුටුගැමුණු රජතුමා රාජ්‍ය නෙමෙයි. රජා කියන්නේ පාලකයා. මිසක් ඒ කියන්නේ පාලකයා කියන්නේ ආණ්ඩුව මිසක් සමස්ත යාන්ත්‍රණයම නෙමෙයි. හැබැයි ඒවක එයාලට තේරුණා මට මේක කරන්න බැරි දෙයක් නැහැ. මේ මුළු භූමියම මට මොන විදිහට පාලනය කරන්න පුළුවන් වෙන අතපෙවි ඉන්නේ. මේ ජනතාවගේ සියලු ජීවිත මගේ අතේ තියෙන්නේ. වෙන එකක් නැහැ. එතකොට එයා තේරුම් ගත්තේ පාලකයා ලෙස නොවේ. ආණ්ඩුව ලෙස නොවේ රජතුමා ඔහුව තේරුම් ගත්තේ රාජ්‍යයම හැටියට. නැත්තම් ලුවි මේ වගේ ප්‍රකාශයක් කරන්නේ රාජ්‍ය අනු මම වෙමි. right? එතකොට රාජ්‍ය සහ ආණ්ඩුව අතර මුල් කාලේ වෙනසක් තිබුණේ නැහැ. හේතුව දේවරම් වාදය, රාජාණ්ඩුව, වැඩවසම්වාදී පාලනාකෘතිය තුල කියන්නේ සරලව ප්‍රජාතන්ත්‍රවාදය නැති තැන පාලකයා වැඩ කරේ රාජ්‍ය හැටියට. පාලකයා කියන්නේ රාජ්‍ය නෙමෙයි කියලා දැන් අපි දන්නවා. එහෙනම් තාම මෛත්‍රීපාල මහත්තයා බලේ ඉන්න ඕන. නේද? තාම මහින්ද රාජපක්ෂ මහත්මයා බලේ ඉන්න ඕන. එහෙම ඉන්න විදිහක් නැහැ. ආණ්ඩු මාරු වෙලා යනවා. ප්‍රජාතන්ත්‍රවාදය තුල එතකොට රාජ්‍ය සහ ආණ්ඩුව කැලේ දෙකක් ලෙස දැක්කා. එහෙනම් රාජ්‍යයෙන් ආණ්ඩුව වෙනස් වෙන්න ගන්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී විහිවීමත් එක්ක. ඊට කලින් ලංකාවේ රාජාවලිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙන් ඉවර වෙන්නේ. මට මතක හැටියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙන් විජය රජතුමාගෙන් පටන් ගන්න එක මහා වංශයට අනුව ඒ තාක් දුරට රාජ්‍යයෙන් ආණ්ඩුව වෙනසක් නැති තිබුණේ නැහැ. රාජ්‍ය ආණ්ඩුව එකක් ලෙස හැටියට තමයි සැලකුවේ. ඒ නිසා ඒ කාලය තුල රාජ්‍ය වෙනමයි ආණ්ඩුව වෙනමයි කියලා සංකල්පයක් තිබුණේ. ලංකාවෙන් කියලා දුන්නේ තගාර තේරෙන්න ඕන නිසා. යුරෝපයට ගියාම යුරෝපේ ක්‍රිස්තියානි පල්ලිය විවේචනය කරගෙන මාටින් ලූතරලා ජෝන් කැල්වින්ලා අලුත් මතවාදයක් එළියට ගෙනල්ලා පල්ලියෙන් අරන් ගිහම දේවරම්වාදී මතවාදේ විනාශ කළ මේව දේශපාලන මතවාද ළඟදී මම දිගට කතා කරන්නම්. පාලකයාගේ බලය අඩු කළා. ඒ පදනමයට තමයි ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී කියන එක හැදෙන්නේ. අරන් ඒමත් එක්ක රාජ්‍ය වෙනයි ආණ්ඩුව වෙනයි කියලා එකක් හැදෙනවා. මේ කාලෙදී නූතන යුගයේ හරි ලස්සන දැනක් හරි ලෝක ඉතිහාසයේදී හරි ලස්සන සහ යම් ආකාරයකට හරි ලස්සන පරිවර්තනීය තැනක්. පරිවර්තනීය තැනක් ග්‍රීක යුගය මතකයිනේ. ඉන්පස්සේ රෝම යුගය මතකයිනේ. ඉන්පස්සේ මධ්‍යතන යුගය මතකයිනේ. අවුරුදු 1000ක් තිබුණා මධ්‍යතන යුගය. ඩාර්ක් ඒජ් කියලා මේකට කියව අඳුරු යුගය. ක්‍රිස්තියානි පල්ලිය විසින් බලයක් පත් කරගෙන සමස්තයම දෙවියන්ගේ කැමැත්තක් ලෙස නිර්වචනය කළ පල්ලියෙන් පිටට බයිබල් එකෙන් පිටට චින්තනය කලාව සංගීතය මේ කිසිවක් යන්න නොදී සියල්ල පල්ලිය කේන්ද්‍ර කරන් ගොඩනගලා තියෙච්ච යුගය. ඒක ඩාර්ක් ඒජ් කියලා කියන්නේ අඳුරු යුගය කියලා මේකට කියන්නේ. මෙන්න මේ අවුරුදු 1000ක අඳුරු යුගයේ බිඳ වැටිලා නූතන යුගයට පුනරුදය පුනදන උදය විසන්දිය පුන කියන්නේ ආයි උදය කියන්නේ නැගී සිටිනවා. අරයන්ක් අරන් ඇවිල්ලා හදන්නේ. පුනරුදය නිසා
අර පුනරුද කාල පරිච්ඡේදයේ ඕලෙවල් ඉතිහාසයේදී මේක ලස්සනට කරනවා ඔයගොල්ලන්ට මම දන්න ඉතිහාස. පුනරුද කාල පරිච්ඡේදයේ හරිම වෙනස් තත්ත්වයක්. ඒ කියන්නේ මධ්‍යතන යුගය ඉවර වෙනවා නූතන යුගයට පා තියෙනවා. ඉවර වෙලත් නැහැ කකුල අරගෙනත් නැහැ. ඒ කියන්නේ තැන් දෙකක කකුල. එකක් මධ්‍යතන යුගයේ එක පාදයක් අනිත් පාදේ නූතන යුගය. ඒක තමයි පරිවර්තනීය ඊරායක. ඊරායක කියන ටයිම් ඩියුරේෂන් එක කාලය. අන්න ඒ කාලය තුලදී ලොකු පෙරලීම් සිද්ධ වෙනවා. ලොකු මතවාදී පරිවර්තනීය තත්ත්වයන් නැති වෙනවා. ඒ කාලේ මුල් යුගයේ ඉඳපු දාර්ශනිකයෙක් තමයි ඔයගොල්ලන්ට මතක නම් තෝමස් හොබ්ස් කියලා කියන්නේ. තෝමස් හොබ්ස් කියන්නේ සර් එතකොට සමාජ සම්මුතිවාදියෙක් නේද? අන්න හරි ඔව්. සමාජ සම්මුතිවාදියෙක්. හොබ්ස්ලෝ ප්‍රූසෝ නේද? සමාජ සම්මුතිවාදී තුන්දෙනා අන්න හරි. එතකොට හොබ්ස් තමයි මුලින්ම සමාජ සම්මුතිවාදී අදහස අරගෙන ඉන්නේ. සමාජ සම්මුතිවාදය. social contract theory. සමාජ සම්මුතිවාදය. එයා තමයි මධ්‍යතන යුගයේ අවසන් වෙලා නූතන යුගයට එනකොට ඒ අතරමැද නියෝජනය කරපු දාර්ශනිකයා. එයාගේ අදහස් වල පවා තියෙනවා යම් වෙලාවක රාජ්‍ය විසිරුවා පාලකයා විසිරුවා හැරියොතින් පාලකයා අයින් කරොතින් රාජ්‍යත් අහුසු වෙනවා කියලා. පාලකයා අයින් කරොතින් රාජ්‍යත් අහුසු වෙනවා කියලා. හැබැයි මෙයාගෙන් පස්සෙන ජෝන් ලොක් අලුත් අදහසක් අරන් එනවා රාජ්‍ය වෙනයි පාලකයා වෙනයි කියලා. ඒක නිසා තමයි අපි ජෝන් ලොක්ට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පියා කියලා. හොබ්ස් කරන්නේ වෙන ජොබ් එකක්. ලස්සන පාඩමක් සමාජ සම්මුතිවාදය කියන මතවාදය තුන්වෙනි පාඩමේදී හැමෝම දිගට ලස්සනට කතා කරමු. මෙතනදී එච්චර මතක තියාගන්න ඕනේ නැහැ. එච්චර යන්න ඕනේ නැහැ. එතනදී කිව්වොත් වෙන පාරකින් හෙන තුරක් ගියා වෙනවා. මේ වැඩි අමතක වෙනවා එතකොට. එහෙනම් සරලව මෙච්චර වෙලා දැන් මොකද්ද කියන්නේ හැදුවේ? මෙච්චරලා කියන්නේ හැදුවේ රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනසක් මුල් කාලේ තිබුණේ නැහැ. මොකක්ද මුල් කාලේ? ප්‍රජාතන්ත්‍රවාදී විහි වෙන්න කලින් තිබුණේ නැහැ. හරි. ප්‍රජාතන්ත්‍රවාදී විහි වුණේ කොයි කාලේද? හරියටම දිනයක් කියන්නකෝ. ඔයා ඉපදිච්ච දවස කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මගේ උපන්දිනය කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මානවයා බිහි වෙච්ච දවස කියන්නකෝ. එහෙම කියන්න බෑනේ සර්. ඒක තමයි. ඉතින් මේකත් ඒ වගේක් තමයි. මානව සම්භවයේ මේ ලෝකෙ සිද්ධ වෙච්ච උපන්දිනය කියන්නකෝ. එහෙම කියන්න බෑ. ඒ වගේ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ දිනේ කියන්න බෑ. මට මගේ උපන්දිනය කියන්න පුළුවන්. ඔයාලට ඔයාගේ උපන්දිනය වෙනම කියන්න පුළුවන්. නමුත් ලෝක ඉතිහාසය තුළ මානව වර්ගයා පෘථිවිය මත ස්ථාපනය වූ පළමු දිනය කාටවත් කියන්න බෑ. ඒ වගේ තමයි. අන්න ඒ වගේ සංකල්ප හරියටම තේරුම් ගනි. ප්‍රජාතන්ත්‍රවාදයේ අහසින් තරුවක් කඩා වැටෙනවා වගේ එකපාරට විමට ගණන් වටුන්නේ නේ. තරුව කතා නැහැ අහසයි මොකද කියන නන්දමාලි ගැන ලස්සන ගීතයක් තියෙනවා. වැළපෙන්නේ නටුවෙන් මලක් ගිලිහිර වැටෙනවා. නටුව කතා කරන්නේ මල තමයි කතා කරන්නේ. අඬන්නේ වැළපෙන්නේ කියලා කියන්නේ. ඒ වගේ ඩොග් ගාලා වැටිච්ච දවසක් කියන්නේ ඒක හරිය පරිවර්තනය වෙලා හිමින් ඇවිල්ලා මෙහෙමම හැදිච්ච එක. එහෙනම් 16 18 19 සීවස් වල තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන එක බිහි වුණේ කියලා අපට කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ රාජ්‍ය ආණ්ඩුව වෙනස දැක්ක කියලා කිව්වනම් හරියට හරි වෙනස කියපු දාර්ශනිකයා ජෝන් ලොක්. එයා නම් කිව්වා පාලකයා ජනතාවගේ නියෝජිතයා. එයා තමයි ආණ්ඩුව වෙන්නේ. පාලකයා සමානයි ආණ්ඩුව කියන්න පුළුවන්ද? පුළුවන්. පාලකයා සමානයි ආණ්ඩුව කියන්න පුළුවන්ද? පුළුවන්. ඒකට එයා අයින් වෙනවා නිල කාලයකට පස්සේ. හැබැයි රාජ්‍යය එහෙම තියෙනවා. භූමිය තියෙනවා, ජනගහණය ඉන්නවා, රාජ්‍ය බලය වෙන ස්වාධිපත්‍ය තියෙනවා. බලය ක්‍රියාත්මක කරන කෙනා තනි කෙනෙක් ඉන්නවා නම් සිස්ටම් එකක් තියෙනවා, පද්ධතියක් තියෙනවා ඒක විදිහට. ඒක ව්‍යවස්ථාදායක විධායකී දෙකක් නේ. ඒක තනි මිනිස්සෙන් නෙමෙයිනේ. කැබිනට් එකේ ඒ ඔක්කොම එළියට දාලා අලුතෙන් එකක් තෝරගන්නවා. ඔක තමයි ප්‍රජාතන්ත්‍ර මේ රාජ්‍ය ආණ්ඩුව අතර වෙනසක් නැහැ. ඉතිහාසයේ පස්සේ වෙනසක් හොයාගත්ත කියන කොටස ඔක. හරිද? එතකොට එහෙනම් රාජ්‍ය ආණ්ඩුව ගැන කතාවේදී රාජ්‍ය හඳුන්වන්න ඕන, ආණ්ඩුව හඳුන්වන්න ඕන, වෙනසක් තිබුණේ නැහැ කියලා ලියන්න ඕන. දැන් මේ මම කියපු ඔක්කොම ලියන්න පුළුවන්ද? බෑ. මම කියන ඔක්කොම ලියන්න බෑ. දැන් මම පැහැදිලි කිරීමක් කළේ. ලියන්න ඕන ප්‍රමාණය ඕනවටත් වඩා වැඩි ටියුට් එකේ මම දාලා තියෙනවා. ඕනවටත් වඩා වැඩි. ඒ කියන්නේ ඒකෙන් දේවල් හලලා ගන්න පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. වෙනස සොයා ගැනීම කියලා වෙනම චැප්ටර් එකක් වෙනම ඡේදයක් දාලා තියෙනවා වෙනම කොටසක් දාලා තියෙනවා වෙනස සොයා ගැනීම ගැන මම ගොඩක් දේවල් කතා කරා දේවරම් වාදයේ හොබ්ස්ලේ අදහස් ලොක්ලේ අදහස් සමාජ සම්මුතිවාදයේ ඒ ඔක්කොම දැන් ලියන්න ඕනද නැහැ පැහැදිලි කිරීම වෙනයි පැහැදිලි කරන්නේ දැන් සමහරුන්ගේ පැහැදිලි කිරීම ලියන්න ඕන ටික මෙහෙමම කියනවා ලියන්න ඕන ටික කියනවා ඒක පැහැදිලි කිරීමක් නැහැ එච්චරයි මෙහෙමයි පැහැදිලි මම ලොකු ටයිම් එකක් කරා මේක පැහැදිලි කරනවා ලියන්න අවශ්‍ය දේ සාරය හරය වෙනම
ඔයාලට දාලා තියෙනවා. මෙන්න මෙහිම විදිහ මම කියලා ඇත්තේ රාජ්‍ය ආණ්ඩුව අතර වෙනසක් නැහැ 19 වෙනි පිටුවේ කියන්නේ. රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනසක් නැහැ 19 බලන්න. වෙනසක් නොමැති බව කියලා දාලා තියෙනවා 19 වෙනි පිටුවේ. රාජ්‍ය ආණ්ඩුව දේශපාලන ආයතන දෙක නූතන යුගයේ එළඹීමට පෙර පැහැදිලිනේ නූතන යුගයේ එළඹීමට පෙර හරි. එහෙනම් පූර්ව නූතන යුගයේ තුල හරිනේ නූතන යුගයේ එන්න කලින් පූර්ව නූතන යුගයේ ළමෙක් වෙන්න කලින් පූර්ව ළමාවිය. ළමෙක් වෙන්න කලින් පූර්ව ළමාවිය. පූර්ව ළමාවිය සංවර්ධනය කියලා කියන්නේ නේද? ඒතර පූර්වගෙන පෙර නූතන යුගය තුල සලකුණු ලැබුවේ එකක් වශයෙන්. පූර්ව නූතන යුගය සලකුණු එකක් ඒ වාක්‍යෙ දිගාල MCQ කරගන්න. ඒක MCQ ප්‍රකාශයක් ලෙස දෙන්න පුළුවන්. ඒ දෙක අතර වෙනස දුටුවේ නැහැ. පැහැදිලිවම දැක්කේ නැහැ. තෝමස් හොබ්ස් ලෙවියාතන් එයා ලියපු කෘතිය හොබ්ස් ලියන කෘතියේදී රචනා කළේ ආණ්ඩුව විසිරී යනකොට රාජ්‍යද විසිරී යන බවයි. හොබ්ස් ඉරි ගහන්න ලෙවියාතන් ඉරි ගහන්න නැත්නම් හයිලයිට් කරන්න ඒවා SQ ඇලයිරක් MCQ දෙකම දාගන්න. ප්‍රංශයේ ඒකාධිපති පාලකයෙක් හිටිය 14 වෙනි ලූයි අපි කතා කරානේ. ප්‍රංශයේ ලූයි 14 වෙනි ලූයි. එයා කිව්වා රාජ්‍යන මම වෙමි. ඒකත් ඉරි ගහන්න. මේ උදාහරණ වලින් පැහැදිලි වෙන්නේ බලවාදී දාර්ශනිකයන්. ඔව් හොබ්ස් කියන්නේ බලවාදී. ඉස්සරහට කතා කරලා දෙන්නම්. දැන් කොහොම යා. සහ බලවාදී පාලකයන් රාජ්‍ය ආණ්ඩුව අතර වෙනසක් හඳුනාගෙන තිබුණේ නැහැ. හරිද? ඒ කියන්නේ පැහැදිලිව කියනවා මෙසේ රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනසක් හඳුනා නොගැනීමට ප්‍රධාන හේතුව බවට පත් වූයේ පූර්ව නූතන යුගයේ තුල පැවති රාජාණ්ඩුවාදී පාලන මාදිලියයි. ඒකට ඉරි ගහපන් අනිවාර්යෙන් SQ MCQ දෙකම දාපන්. රාජාණ්ඩුවාදී පාලන මාදිලිය කියන එකට එතන ඕනම් වර්ණන කරලා යන වැඩව සංවාදී පාලන ආකෘතිය වෙන වචනයකින්. වැඩව සංවාදී පාලන ආකෘතිය. හරි. වැඩව සංවාදී පාලන ආකෘතිය. වෙනස සොයා ගැනීම ගැන ඊට පස්සේ කතා කරනවා. රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනස ප්‍රථම වට අනාවරණය වන්නේ නූතන යුගයේ තුලදී. ඒක දන්නවනේ දැන්. ඒකටත් පිළිගහලා highlight කරලා MCQ කරගන්න. පන්තියට වාඩි වෙද්දී highlighter pen, අඩේ රූල්, පෑන් මේ ඔක්කොම තියන් ඕන වාඩි වෙන්න. නේද? සද්ද ඇහෙන්නේ නැති තැනක වාඩි වෙලා නිශ්ශබ්දව ටීවී දාන්න මේක කරන්න බෑ. එහෙම කරන්න බෑ. වෙනම තැනක සෙට්ලා කරනවා නම් හොඳම ක්‍රමයේ දුරස්ථ අධ්‍යාපනයේ හොඳම ක්‍රමය තමන්ගේ කාමරේ, තමන්ගේ කුටුවේ, තමන්ගේ ගෙදර ෂේප් එකකින් නම් වැඩි හොඳටම කරගන්න පුළුවන්. තැන හැබැයි වැඩිට හරියට සෙට් වෙන්න ඕන. ජෝන් ලොක් 1990 දී සිවිල් ආණ්ඩුව පිළිබඳ ප්‍රවාද දෙකක් කෘතිය සිවිල් ආණ්ඩුව පිළිබඳ ප්‍රවාද දෙකක් ලියපු පොත. ඒකෙදි තමයි කියන්නේ ජනතාව තමන්ගේ කැමැත්තෙන් ආණ්ඩුවක් තෝරන එක නිල කාලයක් තියෙන ඊට පස්සේ විසිරෙන්නම කියලා. right? ඊට පස්සේ ඒ ගැන තමයි විස්තර කරලා තියෙන්නේ මම. ඊට පස්සේ ඔන්න වෙනස ගැන දැන් කියන්නේ නෝ. වෙනස ගැන කියන්නේ නෝ. දැන් මෙතනින් ඉස්සරහට මම කතා කරන්නේ රාජ්‍ය ආණ්ඩුව අතර තියෙන වෙනස්කම්. කවුරු හරි ඔබෙන් අහුවොතින් රාජ්‍ය ආණ්ඩුව වෙනස්ද කියලා ඔයා කියනවා ඔව් වෙනස්. රාජ්‍යයේ ආණ්ඩුව වෙනස්. කොහොමද කරුණු ටිකක් කියන්නකෝ. රාජ්‍යයේ ආණ්ඩුව වෙනස් වෙන කරුණු ටිකක් කියන්නකෝ. ඒ දෙකට කියන නම් දෙකම වෙනස් නිමිත්‍රයක්. නැත්නම් ඉතින් රාජ්‍ය හරි ආණ්ඩුව හරි කියත හැයිනේ නේද? මේක රාජ්‍ය ස්ටේට් කියලා මේකට ඉංග්‍රීසි වලින් කියන්නේ මේක ආණ්ඩුව ගවර්න්මන්ට් කියලා කියන්නේ. දෙක දෙකක්. වෙනස පළවෙනි වෙනස තමයි ස්ථාවරභාවය. ස්ථාවරභාවය රාජ්‍ය හැමදාම තියෙනවද? ඔව් රාජ්‍ය හැමදාම තියෙනවා. ආණ්ඩුව හැමදාම නෑ. නිල කාලයකට එනවා 5යි 6යි උපරිම 5ක් හෝ 6ක්. නිල කාලේ ඉවරනන් පස්සේ ආණ්ඩුව විසිරෙන්න ඕනේ. එතකොටම වැඩේ ඉවරයි. එතකොටම වැඩේ ඉවර වෙන්නේ රාජ්‍ය සදාකාලිකයි ආණ්ඩුව සදාකාලික නෑ. ආණ්ඩුව තෝරන්නේ නිශ්චිත නිල කාලයකට. නිල කාලයට පස්සේ ආණ්ඩුව අනිවාර්යෙන් ගෙදර යන්න ඕන. සමහර වෙලාවට නිල කාලයට පෙරත් යන්න වෙනවා. ඔන්න වැදගත්. SQ ටිකක් නිල කාලයට පෙරත් යන්න වෙනවා. ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනල්ලා ජනාධිපතිතුමා ගෙදර යවනවා ආණ්ඩුව විසිරෙනවා. දෝෂාභියෝගයකින්. අගමැතිතුමාට එරෙහිව විශ්වාස භංගයක් ගෙනල්ලා අයින් කළා දානවා ආණ්ඩුව විසිරෙනවා. ඉල්ලාස්සනෝ මිය යනවා. නේද? මේ වගේ හේතු මත ආණ්ඩුව ඕනෑම විටක අස්ථාවර වෙන්න පුළුවන්. හැබැයි රාජ්‍ය සදාකාලිකයි. රාජ්‍ය සදාකාලිකයි. රාජ්‍යයේ දේශ සීමාව තියෙනවා. ජනගහණය ඉන්නවා. ආණ්ඩුව යන වෙනවා. බලය තියෙනවා. මේ තුනම තියෙනවා රාජ්‍ය නැති වෙන්නේ නැහැ.
ආණ්ඩුවක් නැති වෙද්දී අලුත් ආණ්ඩුවක් එනවා. රාජ්‍ය සදාකාලික ආයතනයක් ආණ්ඩුව සදාකාලික නොවන ආයතනයක්. සිම්පලි ඔච්චරයි. රයිට්? විභාගයට අහන්න පුළුවන් තැනක් මම ඔන්න කියනවා. දෝෂාභියෝගය, විශ්වාස භංගය, පාලකයා ඉල්ලා සිටීම හෝ මිය යාම වගේ හේතු කාරණා මත නිල කාලයකට පෙර ආණ්ඩු ගෙදර යන්න පුළුවන්. නිල කාලයකට පෙර ආණ්ඩු ගෙදර යන්න පුළුවන්. ලංකා ඉතිහාසයේ 1993 රණසිංහ ප්‍රේමදාස මහත්මයා කොළඹ ආමර වීදියේ මට මතක හැටියට මැයි 1 දවසේ මැයි 1 වෙනිදා බෝම්බ ගහලා මාරු පාලකයා මිය අලුතෙන් ජනාධිපති කෙනෙක් විජේතුංග මහත්මයා පත් වෙනවා. SWRD බණ්ඩාරනායක මහත්මයා 59 විනිදමා ඝාතනය කරනවා. වැඩ බලන අගමැති කෙනෙක් ලෙස දහනායක මහත්මයා පත් වෙනවා. ඉතින් එහෙමයි. ඔන්න ඔහොම ආණ්ඩුව විසිරෙන්න පුළුවන්. තව වෙනසක් කියන්න. බලය ගැන කතා කරුවොත් බලය රාජ්‍යයට බලයක් තියෙනවා. රාජ්‍ය බලයේ නම ස්වාධිපත්‍ය. රාජ්‍ය බලයට කියන නම ස්වාධිපත්‍ය. ආණ්ඩුවට බලයක් නැහැ. මාර්ගයේස් එක. එහෙනම් ඔය දැන් ඔය ආණ්ඩුවේ ඔක්කොම වැඩ කරන්නේ නීති හදන්නේ, ක්‍රියාත්මක කරන්නේ, විනිශ්චය කරන්නේ බලයක් නැත්නම්. තියෙනවා හැබැයි ඒක යාගේ බලයක් නෙමෙයි. ආණ්ඩුවට ව්‍යවස්ථාදායක කටයුතු, ආණ්ඩුවට විධායක කටයුතු, අධිකරණ කටයුතු කරන්න රාජ්‍යයේ බලය පවරන්න. දැන් ඔය ගන්නට තියන්නේ මේ ස්වාධිපත්‍ය කොහොමද මොනවද හැදෙන්නේ ගැන අදහස් මොනවද තුන්වෙනි පාඩමේදී දිගට තියෙනවා. දැන් එක වචනයක් මතක තියාගන්න. රාජ්‍ය බලයේ නම ස්වාධිපත්‍යයි. ඒ බලයට වෙන නම් කියනවා නම් ගොඩක් තියෙනවා. පරම බලය, ඇබ්සලියුට් පවර් කියලා කියන්නේ පරම බලය, අසහාය බලය, උත්තරීතර බලය, රාජ්‍යයේ ජීවනාලය, ජීවන හුස්ම, ආත්මය ස්වාධිපත්‍ය කියන නම් රාජ්‍ය ජීවනාලය ආත්මය. හරිද? ඒක හිමි රාජ්‍යයට. ඒක ආණ්ඩුවට හිමි නෑ. ආණ්ඩුවක පාවිච්චි කරන වචනේ තමයි තිබා ඒජන්තවරයා. ආණ්ඩුව යනු රාජ්‍ය බලය පාවිච්චි කරන මේ ඒජන්තවරයා. ඒ දණ්ඩ නෙමෙයි ඒජන්තවරයා. නියෝජිතයා කියලා කියන්නත් පුළුවන්. නියෝජිතයා. නිකන් ඒක වෙන උදාහරණයකින් නිකන් අපි කිව්වොත් මෙහෙම. තාත්තකාරයා කියන ගෙදරට. තාත්තකාරයා කියනවා ගෙදරට තාත්තට ලයිසන් නැහැ. අයිතිකාරය තාත්තා තමයි. පදින්නේ කොල්ලා. දැන් තාත්තට කාර් එක තිබ්බට වැඩක් නැහැ කොල්ලා නැතුව. දැන් කොල්ල කොහේ හරි ගමනක් යනවා. වෙන කොල්ලෙක් දාගන්නවා මේ ගියා. කොල්ල ගෙදරින් එලවලා දානවා. වෙන එකෙක් දාගෙන යනවා. ඒ වගේ තමයි. රාජ්‍ය හැමදාම මේ තාත්තට කාර් එක තියනවා වගේ තියෙනවා. කාර් එකේ අයිතිකාරය තාත්තා. ඒතර කාර් එක කවුද? රාජ්‍යය. තාත්තා කවුද? බලය. පදින්න බෑනේ. පදින්න බැරි එකට වෙන එකෙක් දාගන්නවා. ඒක තමයි කාලයක් මෛත්‍රීපාල මහත්තයා දාන් පැත්තා. ඊට කලින් බෝඩ් අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා දාන් පැත්තා. ඊට කලින් චන්ද්‍රිකා මහත්මිය දාගෙන පැද්දා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දාගෙන පදිනවා. එයා හරියට එයා එලවල දාලා ඊළඟ එක්කෙනා දාගෙන පදිනවා. ඒ කියන්නේ ආණ්ඩු මාරු වෙනවා. ආණ්ඩුව රාජ්‍ය විසින් එන කෙනාට යතොල දෙනවා. ඕක තමයි සරලවයි. සරල ඕක මේ මම නිකන් වෙන සීන් එකකින් කියලා දුන්නාට මේ සීන් එකේ එන ගැඹුරු එන දිග පළලක් තියෙන කතාවක්. ටික්ගල උඩ දාන්න ඕන නිසා තමයි වැඩි කිව්වේ. රාජ්‍යය යනු පියා තාත්තා එයාට තියෙන බලය තමයි කාර් එක දාතර පදින්න බෑ. ඒකට ආණ්ඩුවක් දාගන්න. ඒ කියන්නේ කොල්ලෙක් දාගන්න. ඒ තමයි ආණ්ඩුව. එහෙම දාගත්තාම ඇති. ඒක කාර් එකේ අයිතිකාරය කවුද? කෙල්ලෝ නිකන් ඉන්න කොල්ල කාර් එක කියද්දි අම්මට දෙවි කොල්ල කාර් එකක් කරන් කියනවා. හැබැයි දන්නත් කෙල්ලෝ දන්නවා මේ කාර් එක මේ කොල්ලගේ නෙමෙයි තාත්තගේ කියලා. ඉතින් දන්නේ නැති කෙල්ලෝ හිතන් ඉන්නවා අපේ මේ සුපුන්ට කාර් එකක් තියෙනවානේ මරුනේ ෂෝක්නේ කියලා. හැබැයි දන්න උන් දන්න කියන්නේ හරියටම සීන් එක දන්න උන් දන්නවා ආණ්ඩුව යොදාගන්නේ ආණ්ඩුවේ බලය නෙමෙයි රාජ්‍ය බලය. ලස්සනයි තේරුණා වැඩි. ඉතින් දැන් නම් මිනිස්සු හිතන් ඉන්නවා මේ කරන්නේ ආණ්ඩුවේ බලෙන් කියලා. ආණ්ඩුවේ බලෙන් නෙමෙයි කරන්නේ රාජ්‍ය බලෙන් කරන්නේ. රයිට්? ඔච්චරයි. ඒ ගොම් උදාහරණ කිව්වේ ඇයි ඒකට ගොම් කියන්නේ? හැම උදාහරණයක්ම ගොම්පන්. කිසිම උදාහරණයක් ගැලපෙන එකක් නැද්ද? හිම නෑම වගේම නේ. සමාන කරන්න පුළුවන් දෙයක් නෑ. මම හැමදාම කියනවනේ එහෙම නෑ. හැම දෙයක්ම අසමානයි. සමාන කරන්න බෑ. සමහර ඒවා හොඳටම ගැලපෙන්න පුළුවන්. හැබැයි 100% ඒක නෙමෙයි. දැන් මේ උදාහරණෙත් මගේ කතාවට ගැලපෙන්නේම නෑ. හැම බලන්න වැඩේ තේරුණානේ. එහෙනම් එච්චරයි.
හරි. දැන් මේකේ මේ අංකොන් හොයලා මෙහිමයි අයියේ ඒක ගත්තේ උචිත නෑ නේද? ඖචිත්‍ය භාවය නෑ නේද වගේ කතා දාර්ශනික කතා අරගන්න පුළුවන් වෙනවුන්ට. බලන්න ගන්න ඕනේ නෑ. බලන්න ගන්න ඕනේ නැති බලන්න උසස් කරලා ගන්න ඕන. මේ හෙන අමාරු ඈත් වෙලා ඉන්න විෂය ළමයින්ට ලයිව් නැති විෂයක්, සජීවී නැති විෂයක්. බලන්න දාන්න එක එක උපාය උපක්‍රම පාවිච්චි කරන තාක්ෂණික ක්‍රම. ඒ නිසා ඒවේ දාර්ශනික භාවයේ ප්‍රශ්න කරන්න යන්න ඕනේ. ඒක තනිකර උසස් පෙළ උන්ට අදාළව ගන්න නිසා මේ උන්ගේ දැනපමන ගැනත් මට අයිඩියා එකක් තියෙන නිසා උන් විෂය ගැන හිතන හැටි ගැනත් මට අයිඩියා එකක් තියෙන නිසා මේ උන්ට මේක තේරෙන්න කරනවා නිසා නැත්නම් මම මේක ඔය මගේ channel එකේ දැම්මෙන් පස්සේ ඉතින් මේක බලලා දේශපාලනේ දැම්මා මිනිස්සු දන්නවනේ එල්ලෙන්න ඕනේ හොග එන ලොරි ටෝක් කන්ටේනර් ටෝක් දෙනවා. ඉතින් ඒගොල්ලෝ තේරෙන්න ඕනේ මේක මේ උසස් පෙළ O level පාස් වෙලා ආපු දේශපාලන කෙනෙක් ගැන මෙලෝ අයිඩියා එකක් නැති රාජ්‍ය කෙනෙක් ගැන මෙලෝ අයිඩියා එකක් නැති ආණ්ඩුව කෙනෙක් ගැන එක මෙලෝ අයිඩියා එකක් නැති උන්ට තමයි මේ ෆස්ට් ටයිම් කියලා දෙන්නේ. හරි ඒක නිසා ඒ උදාහරණය හොඳටම ඇති. ඒ කියන්නේ ඔන්න අපි දෙවෙනි වෙනසත් හොයාගත්තා. තුන්වෙනි වෙනස මොකක්ද? තුන්වෙනි වෙනස තමයි මෙන්න මේක. සමාජිකත්වයට පෙන්නන්න පුළුවන්. ඔය ආණ්ඩුවේ සමාජිකත්වය කෙනෙක්ද කවදාවත් නැහැ. සමාජිකත්වය අපට රාජ්‍ය සමාජිකත්වය අනිවාර්යයි. මම රාජ්‍ය සමාජිකයෙක්, ඔයත් රාජ්‍ය සමාජිකයෙක්. හැබැයි අපි කවුරුවත් ආණ්ඩුවේ සමාජිකයෝ නෙමෙයි. ඔච්චරයි. රාජ්‍ය සමාජිකත්වයේ මිනිහට අනිවාර්යයි, ආණ්ඩුවේ අනිවාර්ය නෑ. එතකොට රාජ්‍ය සමාජිකත්වයේ නොලබ ඉන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? කිසිම කෙනෙක් නෑ. මේක ලස්සන රූපකාර්ථයකින් නේ. රූපකාර්ථයකින් ඇරිස්ටෝටල් කියනවා රාජ්‍යයක සමාජිකත්වය නොලබා සිටිය හැක්කේ. ඔව් නොලබා සිටිය හැක්කේ දෙවියන්ට තිරිසන් සතුන්ට පමණයි. එයා එක වෙලාවක කියන කතාවක්. තව එකක් ලස්සන දෙයක් කියනවා යා. ඉපදිච්ච නැති කට්ටියට. අම්මගේ කුසේ ඉන්න රාජ්‍ය සමාජිකයෙක් නෙමෙයි. ඉපදුණු අය, මියගිය අය රාජ්‍ය සමාජිකයෝ නෙමෙයි. මරණ සහතිකයක් දුන්නෙන් පස්සේ ආය රාජ්‍ය සමාජිකයෙක් නෙමෙයි. උපැන්න සහතිකේ හම්බුනම හම්බෙනවා මරණ සහතිකෙන් ඉවර වෙනවා. අම්මයි කුසේ ඉන්නකොට උපැන්න සහතිකයක් නෑ. එතකොට රාජ්‍ය සමාජිකයෙක් නෙමෙයි. රාජ්‍යක සමාජිකත්වය නොලබා සිටිය හැකි. බලන්න කොච්චර ලස්සනද කියලා කතාව. නූපන් අයට ඉපදිලා නැහැ. මිය ගිය අයට විතරයි. තිරිසනුන්ට සහ දෙවියන්ට පමණයි. රාජ්‍යයක සමාජිකත් එහෙම වුණාට ආණ්ඩුවක සමාජිකව අපි කවුරුත් ආණ්ඩුවේ සමාජිකව නෙමෙයි. පාර්ලිමේන්තු එකේ අපි නෑ, කැබිනට් මණ්ඩලයේ අපි නෑ. එහෙම නෑනේ. එතකොට අපි ඒකේ සමාජිකව වඩපත් වෙන්නේ නෑ. ඒක වෙනසක්. හරි. තව එකක් කියනවා ඊළඟ වෙනස ගැන මම කියන්න. දැන් මොකද්ද මේ කරන්නේ? රාජ්‍ය සහ ආණ්ඩුව වෙනස් කියලා පෙන්නන්නේ. දේශපාලන ආයතන දෙකක් ගත්තාම එකටම ක්‍රියාත්මක වුණාට ඒ දෙක අතර තියෙන වෙනස්කම් පෙන්වන එක තමයි මේ කරන්නේ. අවනතභාවය කියන කාරණාව බලන්නකෝ. අවනතභාවය. අපි රාජ්‍යයට අවනත වෙන්න ඕනද? අවනතභාවය. රාජ්‍යයට අපි අවනත වෙන්න ඕන, ආණ්ඩුවට අවනත වෙන්න බැඳිලා නැහැ. අපි රාජ්‍යයට අවනත වෙන්න ඕනේ ඇයි? කෙලින්ම උත්තරයක් කියනවා අපි රාජ්‍ය සමාජිකයෝ. මිනිසුන් රාජ්‍ය සමාජිකයෝ නිසා රාජ්‍යයට විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙනවා කියලා කියන්නේ ලස්සන කතාවක් කියනවා. මම මට විරුද්ධ වුණා වගේ. ඒක නිකන් හිතපන්කෝ. මේ ඉන්නේ මම. මේ ඉන්නේ මම. මේ ඉන්නේ මගේ යාළුවෝ, මිත්‍රයෝ, සතුරෝ මේ එක එක කට්ටිය ඉන්නවා. දැන් මම මේ එක එක වෙලාවට එක එක කට්ටියට විරුද්ධ වෙනවනේ. නේද? දැන් මට තර්ජනයක් තියෙනවද? අනිවාර්යෙන් තියෙනවනේ. මම අනිත් උන්ට විරුද්ධ වුණාම මට තර්ජනයක් තියෙනවා. හැබැයි මම මට විරුද්ධ වෙන දවසක් එනවනම් මට විරුද්ධ වෙනවා. මට අභියෝග කරනවා. මම අනිත් කෙනාව නැති කරන්නේ මම නැති කරගන්න හදනවා. සූසයිඩ් කරගන්නවා කියලා මිනිස්සු කියන්නේ. රාජ්‍යයට අවනත වීම, රාජ්‍යයට අවනත නොවීම. හරි? රාජ්‍යයට අවනත නොවීම තමාට එරෙහිව නැගී සිටීමක් හා සමානයි. ඒක ප්‍රබලකම තේරෙනවනේ. මිනිස්සු හදන්නේ අනිත් ඔක්කොම මරලා හරි තමන් බේරෙන්නනේ. අනිත් ඔක්කොම කුසගින්න ඉන්නකොට හරි තමන් ආහාර ගන්නනේ. නේද? ඉතින් තමා රැක ගන්නනේ. තමා අභියෝගයට ලක් කරන්නේ නෑනේ කවදාවත් අනිත් තුන් අභියෝගයට ලක් කරන්නේ. හැබැයි රාජ්‍යයට අපි අභියෝග කරනවා කියලා කියන්නේ රාජ්‍යයට අවනත නොවනවා කියලා කියන්නේ අපි අපට අභියෝගයක් වුණාට වඩා ප්‍රබලයි. ඒ කියන්නේ රාජ්‍ය ද්‍රෝහි කියලා කෙලින්ම ලේබල් එක ගහලා එළියට දාන්න පුළුවන්.
ආණ්ඩුවට විරුද්ධ වෙන්න පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. ආණ්ඩුවට විරුද්ධ වෙන්න අවනත නොවී ඉන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. හේතුව ආණ්ඩුව තෝරන්නේ අපි. අපි කියන්නේ ජනතාව. ජනතාව ආණ්ඩුව තීරුවෙන් පස්සේ ආණ්ඩුවේ නිර්මාපකයන් නිර්මාපකයන් බවට පත් කරන්නේ මිනිස්සු. ආණ්ඩුවේ නිර්මාපකයන් වන මිනිස්සුන්ට ආණ්ඩුවට විරුද්ධව නැගී ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී ෆ්‍රේම් එක තුල අයිතියක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අයිතියක් තියෙනවා. තෝරන්නෙත් අපි තෝරනකොට දීපු විශ්වාසය රැකින්නේ නැත්තේ යම් වෙලාවකද? ඒ වෙලාවේ අපි ආණ්ඩුවට විරුද්ධව අරගල කරනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන මූලිකාංගයක්. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රධාන මූලිකාංගයක් ඒක. ආණ්ඩුවට විරුද්ධව නැගින්න පුළුවන්. ඔව් පුළුවන්. ඒක අපි මාක් කරන්න ඕන MCQ පේපර් එකට ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු අරගල කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ ආණ්ඩුවට එරෙහිව අරන් වෙන අරගල රාජ්‍ය බලය යොදාගෙන වෙඩි තබලා හිර කළා පිටුවහල් කළා අතුරුදහන් කළා කන්ට්‍රෝල් කරගන්න ආණ්ඩුව දන්නවා. ඒක තමයි ප්‍රශ්නේ. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී පදනමක තේරීපත් වෙලා ආණ්ඩුවට දරා ගන්න බැරි සීමාවේ ජනතාවාදී අරගලයක් එනකොට ආණ්ඩුව මොකද කරන්නේ? රාජ්‍යයේ නග්න බලය පාවිච්චි කරනවා. රාජ්‍ය බලය අමුමේ පාවිච්චි කරනවා. පොලිසියෙන් යොදවලා, හමුදාව යොදවලා, නිල නොලත් හමුදාව යොදවලා, ආණ්ඩුවට හිතයිශී වෙනත් බලකඳුරු යොදවලා ලංකාවේ මම මේ කියන්නේ ලංකාවෙත් මෙහෙම තමයි යම් කාලවල තිබුණා. වෙනත් රටවල වලත් එහෙම පොදුවේ මම කතා කරන්නේ විද්‍යාව සම්බන්ධයෙන්, දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන්. ආණ්ඩුව තමන්ගේ මර්ධනය නැති කරගන්නවා. එතකොට ආණ්ඩු විරෝධිත කරන්නේ මිනිසුන්ට යම් සීමාවක් තුළ හිඳගෙන තමයි. හැබැයි අයිතියක් තියෙනවා ආණ්ඩුවට විරුද්ධව අරගල ගන්න. දැන් ගුරුවරු අරගලයක් කරන්නේ ලොකු අරගලයක්. කල ජයග්‍රහණය කරානේ. ගුරු අරගලේ ජයගත්තා. ආණ්ඩුවට විරුද්ධව අරගල කරේ. ජය ගන්න පුළුවන් වුණා. ඒ වගේ තියෙනවා. හරි. ඊළඟ වෙනස තමයි රාජ්‍ය කියලා කියන්නේ පරිපූර්ණ සංකල්පයක්. හිමින් තේරුම් ගන්න. රාජ්‍ය කියලා කියන්නේ පරිපූර්ණ එකක්. ඒ කියන්නේ සම්පූර්ණ එකක්. කැලි හතරක එකතුවක් වෙන විදිහකට කියනවා නම්. මොකක්ද කැලි හතරක එකතුවක්? භූමිය, ජනගහනය, ආණ්ඩුව, ස්වාධිපත්‍යය. නමුත් ආණ්ඩුව කියලා කියන්නේ රාජ්‍ය දෙන්න අවශ්‍ය එකක් විතරයි. ඔක තමයි ඊළඟ වෙනස. රාජ්‍යම පරිපූර්ණ සංකල්පයක් වන අතර ආණ්ඩුව යනු රාජ්‍ය නිර්මාණය වෙන්න අවශ්‍ය වන කැලි හතරෙන් එකක්. ඒතර ආණ්ඩුව කියලා කියන්නේ පරිපූර්ණ එකක් නෙමෙයි. ඔක තමයි ඊළඟ වෙනස හැටියට කියන්නේ. රාජ්‍ය සංවිධානයේ කටයුතු මෙයා තමයි කරන්නේ. රාජ්‍ය වෙනුවෙන් හැමදේම මෙයා තමයි කරන්නේ. හැබැයි රාජ්‍ය නෙමෙයි ආණ්ඩුව කියන්නේ. ආණ්ඩුව කියලා කියන්නේ රාජ්‍යයේ නිර්මාණය වී ඇති වස්තු හතරෙන්. එහෙම නැත්නම් වස්තු කියන්න ඕනේ අපි ඒකට දාමු කොටස් හතරෙන් එකක්. රයිට්? රාජ්‍යයේ සමස්ත හැඩය තීරණය කරන්න ආණ්ඩුව. අපි කොයි රටත් එක්කද විදේශ කිවිසුම් වලට එළඹෙන්නේ? අපේ රටේ රාජ්‍යයේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද? අපේ රටේ දරුවන්ට විවාහ වෙන දෙන්නේ අවුරුදු කීයෙන්ද? කොච්චර කාලෙ ඉස්කෝලේ යවනවද? මේ ඔක්කොම තීරණය කරන්නේ කවුද? ආණ්ඩුව. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න දෙයක් තියෙනවා. රාජ්‍යයට බලපෑම් සහගතව වැඩ කරන්න ආණ්ඩුවට පුළුවන් තමයි. හැබැයි රාජ්‍ය කියන්නේ තනිකර ගෙඩියක්. يعني සම්පූර්ණ එකක්. ආණ්ඩුව කියන්නේ රාජ්‍ය හැදෙන්න අවශ්‍ය අර මම කලින් ගත්ත විදිහට කියනවනම් අවයව වලින් එකක්. ඒකත් එක වෙනසක්. තව වෙනසක් කියනවා. දැන් මම තියරි පන්තියේ මෙච්චර රාජ්‍ය ආණ්ඩුව අතර වෙනස්කම් කතා කළේ නෑ. ගයිඩ් එකේ තියෙන ටිකම විතරයි කතා කරේ. තියරි පන්ති. දැන් මේ රිවිෂන් එක වෙද්දී ඒක ඊට ටිකක් එහා සීමාවකට අරන් ගිහලා ලොකු කරලා මාතෘකාව රාජ්‍ය සහ ආණ්ඩුව අතර තියෙන වෙනස්කම් කියන මාතෘකාව වෙනමම අරගෙන කතා කරනවා. දැන් ඉන්නේ දෙවෙනි පාඩමේ අද මාතෘකාව දේශපාලන ආයතන. ඒකේ පළවෙනි එක රාජ්‍ය සහ ආණ්ඩුව. මුලින්ම මොකද්ද කළේ? රාජ්‍ය හැදින්නුවා ආණ්ඩුව හැදින්නුවා. මුල් කාලේ වෙනසක් තිබුණේ නැහැ කියලා පෙන්නනවා. ඊළඟ ඡේදන පැනලට අග්ගලකව වෙනස හොයාගත්තා කියලා. ජෝන් ලොක්. ඉන්පස්සේ වෙනස්කම් මේක ඡේදෙන් ඡේද කී යනවා.
right? එහෙනම් තමයි උත්තරේ හදන්න ඕනේ. භූමිය. භූමිය කියන එකත් මේ දෙක අතර වෙනස පෙන්වන්න ගන්න පුළුවන් සාධකයක් හැටියට තමයි තියෙන්නේ. භූමිය. රාජ්‍යයක් හැදෙන්න නම් අනිවාර්යෙන් භූමියක් ඕන. භූමියක් නැත්නම් කොහෙත්ම රාජ්‍යයක් හැදෙන්නේ නැහැ. ලංකාව අපි මෙහෙම ඇඳලා තියෙන්නේ මේ භූමිය නෙමෙයි මට කියන්නේ මේ ගොඩබිම මේ දිනේ මුහුද මේ දෙකත් එක්ක තියෙන අපට අවශ්‍ය අවකාශය. ඉන්දියාව අපි සාමාන්‍යයෙන් මෙහෙම අදින්නේ ඉන්දියාවට මුහුදු සීමාවක් තියෙනවා. ඉන්දියාවට හිමදාල අහසක් තියෙනවා. දැන් ඔයා හිතනවා පර්චස් 10 ඉඩමක් ගන්නවා. මේ පර්චස් 10 ඉඩම අහසට යනකම් ඔයාටයි තියෙන්නේ. අහසට යනකම්. ඔයා එක තට්ටුවක නෑ තට්ටු නැති නෝමල් ගයක් හදනවා. තට්ටු දෙකේ ගයක් හදනවා. ඔයා තීරණය කරන මම මෙතන හදමු තට්ටු 100ක බිල්ඩින් එකක්. කාටවත් එපැයි කියන්න බෑ. නමුත් මේකට දාලා ගන්න දීපු අවසර පද්ධතියක් තියෙනවා. රජයෙන් නගර සභාවෙන් හරි මහා නගර සභාවෙන් හරි වාදී සභාවෙන් හරි හැබැයි ඔයාලට පුළුවන් හදන්න. වලාකුළු ඔලිය යොදන ගන්නවත් හදන්න පුළුවන්. ඇයි ඒවා අහසටමයි තියෙන්නේ. ඒ ටිකම වටයි තියෙන්නේ. right? ඒක ඕගොල්ලෝ මන් දන්නවා කවදාවත් හිතලා නැහැ කියලා. අපේ ඊඩමේ ගස් උඩට හැදෙනවා තමයි කවුරුවත් මුකුත් කියන්නේ නැහැ නේ කියලා අපිට හිතලා නැහැ. හැබැයි අපේ ඊඩමේ එක ගහක් සර් පොඩ්ඩක් මෙන්න මේ පැත්තට පැනලා තියෙන්නේ මේ ගෙදරින් ඒකට නම් එන වාතේ නේද? අපේ ගෙදර මේ පොල් ගහ පොඩ්ඩක් මෙහෙට වෙලා තියෙන්නේ සර් අර ගෙදරින් එනම වාතේ ඔහිම වෙනවා අනිවාර්යෙන්. මොකද වෙන තැනකට ගිහිල්ලානේ. අපේ ගෙදර තියෙන සර් පොල් ගහ කඩි 100ක් විතර උසයි. කොහෙන්වත් වාතයක් නැහැ. ඔය කොහෙන්වත් වාතයක් එන්නේ නැහැ. ඔයාගේ කියන්නේ එන්නේ නැහැ කොහෙන්වත් වාතයක්. ඒකට හේතුව මේ අවකාශෙම වාඩයි නිසා. හරි. ඒකයි එහෙම වෙන්නේ නැත්තේ. හරි. එතකොට මේ භූමිය ගැන කතාවේදී රාජ්‍ය හැදෙන්න භූමියක් ඕන කියලා අනිවාර්යෙන් දන්නවනේ. භූමිය ඊට පස්සේ ඒකේ ඉන්න මිනිස්සු ඊට පස්සේ ආණ්ඩුව ඊට පස්සේ බලය. එහෙමනේ හැදෙන්නේ. හැබැයි ආණ්ඩුවක් පවතින හොඳට මතක තියාගන්න මේක වෙනස් පොයින්ට් එකක්. ආණ්ඩුවක් පවතින එම භූමියම අවශ්‍ය වෙන්නේ මොකක්ද ඒක? දැන් ලංකාව මෙහෙම දිනකොට ලංකාව වෙන තැනක ඉඳන් පාලනය කරන්න පුළුවන්. කියන්නේ ලංකාවේ පාලන ව්‍යුහය වෙන තැනකට ගලවන් ගිහින් තියාගන්න පුළුවන්. මේකට හොඳම උදාහරණය තමයි උදාහරණේ කතාව රාජ්‍යයකට භූමිය අනිවාර්ය වුණාට ආණ්ඩුවකට භූමිය අනිවාර්ය නෑ. ඒක වෙනසක්. රාජ්‍යයකට භූමිය අනිවාර්ය සාධකයක්. නමුත් ආණ්ඩුවක් පවතින එම භූමියම අවශ්‍ය නෑ. ඒක හරි. ඒ කියන්නේ යනත් විජිත කාලේ එංගලන්තයේ හිරුණබසන අධිරාජ්‍ය කියලා කිව්වේ ඇයි කියලා දන්නව නම් අපි හරියටම වැඩේ තේරෙනවා. එංගලන්තයේ හිරුණබසන අධිරාජ්‍ය කියලා කිව්වේ ලෝකෙ වටේම යටත් විජිත එංගලන්ත කාරණේ තිබුණානේ. එක පැත්තකට ඉර පායනවා අනිත් පැත්තට රැ. නේද? එතකොට කොයි වෙලාවෙත් එංගලන්තයේ පාලනාත්මකයේ එංගලන්තයේ පාලනයේ තියෙන පැත්තට ඉර පායලා. කලවර ගන්නෑ. දැන් අපර කලවරයි මේ දැන් කලවරයි නෑනේ. නේද? එතකොට ලෝකෙ අනිත් පැත්තට දැන් දවල්. එංගලන්තයේ තිබුණේ ලෝකෙ වටේම යටත් විජිත තිබුණ නිසා හැමදාම ඒගොල්ලෝගේ පාලනයේ තියෙන පැත්තකට ඉර පායලා තිබුණා. ඒ වගේ තමයි එංගලන්තකාරයෝ වෙන උදාහරණයක් මේ එංගලන්තේ මේ වටේම යටත් විජිත තියන්නේ කියන්නේ. සෙන්ටර් එක හබ් එක මේක. මෙතන තමයි පාලනය කරේ. එතකොට එංගලන්තේ පාලනය යටත් විජිත පාලනය කරේ ඒගොල්ලෝගේ මව් භූමිය ඉඳගෙන. හරි. ඒක නිසා කියනවා ඒ පාලනය කියන ආණ්ඩුව ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන් ඒ පාලනය තියෙන භූමියෙන් වෙන තැනක ඉඳගෙන. උදාහරණයක් දෙවන ලෝක යුද්ධ වෙලාවේ හිට්ලර් නෝර්වේ රාජ්‍ය ආක්‍රමණය කරාම නෝර්වේ ආණ්ඩුව එංගලන්තයට අරන් ගියා. පාලනය එංගලන්තෙට තිබුණේ. ඒ වගේ භූමියකින් පිටස්තරව ආණ්ඩුව පවතින්න පුළුවන්ද පුළුවන්. හැබැයි භූමියකට පිටස්තරව රාජ්‍යයක් තියෙන්න බෑ. ඒ කියන්නේ රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනස භූමිය කියන සාධකයේ ඔස්සේ අපට පෙන්වලා දෙන්න පුළුවන් කියන එක තමයි ඒකේ අර්ථය. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ කාරණාව බලන්න. ඊට පස්සේ කොටසේ මම දාලා තියෙන ටියුට් එකේ දැන් වෙනස්කම් පෙන්නගෙන ආවා. ආණ්ඩුව රාජ්‍යෙට වෙනස් වෙන හැටි පෙන්නුවා. එතකොට අපි ටියුට් එකට අමුම ගිහිල්ලා ආයි බලනවා නම් මම මුලින්ම ඉඳන් කිව්වා ස්ථාවර භාවයට වෙනසක් තියෙනවා කියලා. රාජ්‍ය ස්ථාවරයි ආණ්ඩුව ස්ථාවර නැහැ කිව්වා. නේද? ඊට පස්සේ සමාජිකත්වයේ යටතේ වෙනස පෙන්නුවා. භූමිය යටතේ වෙනස පෙන්නුවා. අවනත භාවයට වෙනස පෙන්නුවා. රාජ්‍ය කියන්නේ සමස්ත සම්පූර්ණ සංකල්පයක්, ගෙඩියක්, පරිපූර්ණ දෙයක්.
ආණ්ඩුව කියන්නේ කොටසක් කියලා දුන්නා. ඔය වගේ වෙනස්කම් පෙන්වනවා. දැන් පෙන්වන්න හදන්නේ කොහොමද රාජ්‍ය ආණ්ඩුව අතර ඊළඟ වෙනසක් මම කියනවා සමානභාවය කියන එක යටතේ වෙනස පෙන්වන්නම්. තා වෙනසක් මම ටියුට් එකේ දාලා තියෙන 23 වෙනි පිටුවේ සමානභාවය කියලා. සමානභාවය ලෝකෙ කොහේ තියෙන රාජ්‍යයක් සමානයි. හැබැයි ආණ්ඩුව වෙනස්. මෙන්න අඳින හැටි. මෙහෙම නෙමෙයි මේක අඳින්න ඕනේ. සමහර ආණ්ඩු කොටුයි. සමහර ආණ්ඩු ත්‍රිකෝණයි. සමහර ඒවා ඍජු කෝණ. සමහර ඒවා මේ වගේ. සමහර ඒවා මේ වගේ. මේකේ පාඩම ගන්න ඉවරයි. රාජ්‍ය කොහේ තිබුණත් සමානයි. රාජ්‍ය කොහේ තිබුණත් සමානයි කියන්නේ ඇයි? හේතුවක් තියෙනවා. රාජ්‍ය සමානයි එකතු වෙලා තියෙන කෑලි ටික සමානයි. ඒ කියන්නේ මූලධර්ම සමානයි. හැම රාජ්‍යයකටම භූමියක් තියෙනවා. ජාතික පදනමක් ජනගහනයක් තියෙනවා. ආණ්ඩුවක් තියෙනවා. බලය තියෙනවා. රාජ්‍ය යනු මේ හතර එකතුවක්. ලෝකේ ඕනෑම රාජ්‍යයක් හැදලා තියෙන්නේ මෙහෙම. ලෝකේ ඕනෑම රාජ්‍යයක් හැදලා තියෙන්නේ මේ කෑලි හතරේ එකතුවක් හැටියට. එතකොට ආණ්ඩුව රටින් රටට වෙනස්. මේ එකයි මම කොටු ත්‍රිකෝණ ඍජු කෝණ ඊට පස්සේ ෂඩාශ්‍ර එලිප්ස් ආකාරය ඇන්දේ එකට. මේ රාජ්‍ය මේ ආණ්ඩුව සමහර රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී. සමහර ඒවායි ෆැසිස්ට්වාදී. නේද? සමහර ඒවායි ඒකී ආණ්ඩු සංඝීය ආණ්ඩු. ආණ්ඩුවල ස්වභාවය මොකද වෙන්නේ? රටින් රටට වෙනස් වෙනවා. ඒතර ආණ්ඩුව සමාන නැහැ. ආණ්ඩුව වෙනස් වෙනවා. ආණ්ඩුවේ ස්වરૂප මූලිකාංග සියල්ල වෙනස් වෙනවා. නමුත් රාජ්‍ය කියන එක එහෙම වෙනස් වෙන්නේ නැහැ. රාජ්‍ය කියන එක සදාකාලිකව තියෙන මූලිකාංග වෙනස් නොවන එකක්. මූලිකාංගවල ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. දැන් ප්‍රශ්නය ලෝවල් සෑම තැන්හිම පවත්නා රාජ්‍යයන් එක සමාන වේ. ඕ එක හරි එක සමානයි. ඒක හේතුව මූලිකාංග එකතු වෙලා හැදිලා තියෙන්නේ. හැබැයි භූමිය සමහර වෙලාවකුයි සමහර වෙලාවක පොඩි. දැන් ඉන්දියාව, රුසියාව, චීනය වගේ ගත්තාම භූමියත් ලොකුයි ජනගහනයත් ලොකුයි. ලංකාව වගේ ගත්තාම සාමාන්‍ය මධ්‍ය ප්‍රමාණය තියෙනවා. සිංගප්පූරු වගේ කුඩායි. භූමි කුඩායි. හැම එකකම භූමියක් තියෙනවා. ජනගහනයත් එහෙම බලයත් එහෙමයිනේ. දැන් ලෝකේ මහා බලවතුන් නැත්නම් සුපිරි බලවතුන්, මහා බලවතුන්, මධ්‍ය ප්‍රමාණයේ බලවතුන්, කුඩා ප්‍රමාණයේ බලවතුන් කියලා අන්තර්ජාතික දේශපාලනය ගැන අපි කතා කරද්දී ලෝකේ රාජ්‍ය වර්ග කරන හැම එක්කෙනෙක්ටම බලයක් තියෙනවා. බලයේ ප්‍රමාණ වෙනස්. ඒගොල්ලන්ට තියෙන ආයුධ මත, හමුදාවේ ශක්තිය මත, ආර්ථික ශක්තිය මත, යුදමය ශක්තිය මත ඒ බලයේ ප්‍රමාණය වෙනස් වෙනවා. ප්‍රමාණ වෙනස් වුණාට දැන් සිම්පල් ටක් ගාලා අප්‍රිකාවේ මිනිස්සුෙකුයි චීනයේ මිනිස්සුෙකුයි ගන්නවා. අප්‍රිකාවේ මිනිස්සු සාමාන්‍ය සෑහෙන උස දිග බලලා මිනිස්සෙක්. චීන මිනිස්සු පොඩි මිනිස්සෙක්. හැබැයි S2යි වෙනසක් නැහැ. නේද? ඔක්කොම මේ මිනිස්සුම තමයි අරගෙන හැබැයි ස්ට්‍රක්චර් එකේ ප්‍රමාණය දිග බලලා වෙනස්. ඒක තමයි මේක තේරුම් ගන්න තියෙන කැලල. ආණ්ඩු එකකට එකක් වෙනස්. ඒතකොට සමානභාවය තියෙන රාජ්‍යෙට විතරයි. ආණ්ඩු සමාන නැහැ. ආණ්ඩුවකින් ආණ්ඩුව වෙනස්. දැන් මෙච්චර වෙලා මේ කතා කරන්නේ මොකද්ද? රාජ්‍ය සහ ආණ්ඩුව අතර පවතින වෙනස. right? දැන් මම පෙන්නන්න හදනවා මෙහිම වෙනස්කම් තිබුණට ඇත්තටම සමීපභාවයක් තියෙනවා කියන කාරණාව. දැන් විභාගයට උත්තරේ ගොඩ නගනකොට රාජ්‍ය සහ ආණ්ඩුව කියන ප්‍රශ්නෙට මේ දක්වාම ලියන්න ඕන. සමීපභාවයක් අපට පේනවා. වෙනස්කම් දැක්කට සමීපභාවයක් පේනවා. නැත්තම් මම අර කලින් කිව්වා වගේ ඒකාත්මික භාවයක් පේනවා. මම ඒක නිසා දානවා සමීපභාවය කියලා. නැත්තම් මම දානවා දේශීය මොකටද තේරුම් ගන්න සමානභාවය. රාජ්‍ය හා ආණ්ඩුව අතර කොතෙක් වෙනස්කම් අපි උඩ කතා කරන් ආවත් කොච්චර වෙනස්කම් කතා කළත් සමීපභාවයකුත් අපට පේන්න තියෙනවා. ටියුට් එකේ 23 වෙනි පිටුවට ගිහිල්ලා ඕගොල්ලෝ බලන්න සමීපභාව කියලා මම දාලා තියෙන වෙනම ඡේදයක්. ඡේදයක් කියන්නේ වෙනම කොටසක් වෙන් කරනවා. ඉහත පරිදි රාජ්‍ය ආණ්ඩුව අතර විෂමතාවය කියන්නේ වෙනස්කම් හඳුනාගත හැකියින් ප්‍රකට වන්නේ රාජ්‍ය ආණ්ඩුව එකිනෙකට වෙනස් වන බවයි. නමුත් රාජ්‍ය ආණ්ඩුව අතර සමීප සම්බන්ධයක් විද්‍යමාන වන තේමා
හතරක් දැකිය හැකි අන්න ඉරිගහන්න රාජ්‍ය සහ ආණ්ඩුව අතර සමීප බව පේන තේමා හතරක් තියෙනවා. ඒ තේමා හතරට ඉරිගහල SQ MCQ කරන්න. ව්‍යවස්ථාදායක ආයතන, ව්‍යවස්ථාදායක ආයතනය, විධායක ආයතනය නේද? අධිකරණ ආයතනය. අධිකරණ ආයතන කියලා කියන්නත් පුළුවන් 1යි 2යි 3යි 4යි. ව්‍යවස්ථාදායක ආයතන, විධායක ආයතන, අධිකරණ ආයතන, ආරක්ෂක හා නීතිය හා සාමය පිළිබඳ ආයතන. මෙන්න මේව යටතේ අපට පෙන්වන්න පුළුවන් රාජ්‍ය සහ ආණ්ඩුව අතර ඉතාම සමීප සම්බන්ධයක් තියෙනවා. ව්‍යවස්ථාදායක ආයතන පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශීය සභාව, සංඝීය ව්‍යවස්ථාදායක ආයතන නේද? විධායකේ කැබිනට් මණ්ඩලය, අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, කෑම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු, අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, මහා අධිකරණය සහ සංධී ඒකකවල තියෙන අධිකරණය, ආරක්ෂක නීතිය සාමය, පොලිසිය, හමුදාව, CID එක, රහසොත්තු සේවය වගේ ඒවා, සිරමැදිරි පෝරණ, මෙන්න මේ අතර මාර ළඟ සම්බන්ධයක්. ව්‍යවස්ථාදායක ආයතන අතර ගත්තන් පස්සේ රාජ්‍ය ආණ්ඩුව අතර හිනම ළඟ සම්බන්ධයක්. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. අපිට නිකන් තේරෙන්නේ නැහැ වගේනේ. හරි. දැන් මෙන්න මෙහිමයි. ව්‍යවස්ථාදායක ආයතනය කියන එක අපි ගත්තාම අපි දන්නවා රාජ්‍ය වෙනුවෙන් සියලු නීති හදන කෙනා. ඒතකොට ආණ්ඩුවේ කොටසක් නේ බා. රාජ්‍ය වෙනුවෙන් සියල්ල නීති හදන්නේ ව්‍යවස්ථාදායක ආයතන. නිකන් හිතන ව්‍යවස්ථාදායක ආයතනයක් නැහැ කියලා. රාජ්‍යයට ප්‍රයත්නක් නැති වෙනවා. විධායක ආයතනය නිකන් හිතන්න කැබිනට් එක හදන නීති ක්‍රියාත්මක කරන ආයතනයක් නැහැ කියලා. රාජ්‍ය තිබ්බට වැඩක් නැති වෙනවා. අධිකරණය නිකන් හිතනවා අධිකරණ නැහැ කියලා පොඩ්ඩක් හිතන්න. දැන් කිසිම අධිකරණයක් නැහැ. නීතිත් තියෙනවා ක්‍රියාත්මකත් කරනවා අධිකරණ නැහැ. එතකොට ඒ කියන්නේ අධිකරණ නැති වුණොත් ඒතකොට ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියලා කියන්නේ ආණ්ඩුවේ කෑයේ තුන. මේ තුන නැති වුණොත් රාජ්‍යයක් නැහැ වගේ බං. රාජ්‍යයක් තිබ්බත් වැඩක් නැහැ. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියලා වෙන විදිහකට කියන්නේ ආණ්ඩුවට. ඒ කියන්නේ දැන් මේ කියන්නේ ආණ්ඩුව හා රාජ්‍ය අතර තියෙන මම කලින් පාවිච්චි කරන වචන තමයි හරියටම දාර්ශනික වුණා විද්‍යාත්මකවත් ගැලපෙන වචනය. ඒකාත්මික සම්බන්ධයක්. ගලවල වෙන් කරන්න බෑ බං. මේන්නේ අමල්. මේන්නේ බී. විනුදි. ඒ සහ බී අතර තියෙන සම්බන්ධය එකතු කළා මම AB කියලා ලියනවා. යුග දිවියට යනවා කියලා නෝකට කියන්නේ. මෙතන ඉන්නේ දැන් දෙන්නෙක් නෙමෙයි. මෙතන ඉන්නේ එක්කෙනෙක්. එක්කෙනෙක් ඉන්න නම් ඒ දෙන්න අතර තියෙන ඕන ඒකාත්මික සම්බන්ධයක්. ගොමු උදාහරණ වලින් කියන්න. ඒට පාන් කන්න හිතනකොට බීටත් පාන් කන්න හිතෙන්න ඕන. ඒට බීච් එකට යන්න හිතනකොට බීටත් බීච් එකට යන්න හිතෙන්න ඕන. එයා කියන්න බෑ පන්සල් යමු කියලා. එහෙම වුණොත් ඒකාත්මික නෙමෙයි. දැන් මේක වෙනවද නැද්ද කියන එක වෙන සීන්යක් නේ. මෙහෙම සම්බන්ධතාවස්ස මෙහෙම වෙනවද නැද්ද කියන එක වෙන සීනයක්. හැබැයි රාජ්‍ය ආණ්ඩුවේ ඒ වගේ තමයි. අමල්ට හිතනකොට ෆිල්ම් එකක් බලන්න තිබුණා නම් හොඳයි කියලා බීට යෝජනා කරාම බී කියන්න හොඳ නෑ අද අපි වෙන නිකන් ඇවිදින්න යමු. එහෙම වුණොත් ඒකාත්මික නෑ. දෙන්නගේ අවශ්‍යතා දෙකකට බෙදලා යනවා. එතකොට වෙනසක් වෙනවා. දැන් කොච්චර අමාරුද කියලා තේරෙනවනේ ඒකාත්මික වෙන එක. නේද? ඒකාත්මික වෙන එක එනම අමාරු වැඩක්. ඒ කියන්නේ ඒකාත්මයයි. දෙන්නෙක් ඉන්න තැන ඒකාත්මයක් නඩත්තු ගන්න එක. ඔයාලගේ සිංහල සර් කියන ඉතින් මෙහෙමයි පුතා එහෙම කියලා ඒකට මේක වෙන්නේ නැති වැඩක්. නේද? ඉතිහාසයේ ප්‍රේම වෘත්තාන්ත එතකොට සර් සිද්ධාර්ථ, යශෝදරා, රෝමියෝ ජුලියට්, සාලි අශෝකමාලා, රාම සීතා නේද? ඕව නිකන් අපි පොඩ්ඩක් හොයලා බැලුවොත් ඒ තුල යම් අපේ ඒකාත්මික භාවයක් වෙනකොට සමහර වෙලාවට ඒකාත්මික භාවයේ ගොඩනැගිලා තියෙන කෙනෙකුගේ කැපකිරීම හරහා දෙන්නගින්ම කැමැත්තට වඩා එක්කෙනෙක් කතා කරලා දාලා කෙනෙක්ගේ ආධිපත්‍යය සහ කෙනෙක්ගේ කැපකිරීම හරහා දැන් මේක මම වෙන නිකන් කතාවකට කිව්වේ මේක තේරුම් කරන්නයි මේක කියන හැටි වෙන අර්ථයකට නෙමෙයි. ඒකෝර රාජ්‍ය සාණ්ඩු ඒකාත්මිකයි. ව්‍යවස්ථාදායක නැත්නම් රාජ්‍යයක් නැහැ. තිබ්බට වැඩක් නැහැ. විධායකයක් නැත්නම් රාජ්‍ය තිබ්බට වැඩක් නැහැ. අධිකරණයක් නැත්නම් වැඩක් නැහැ. මේ තුනම කියන්නේ තනි වචනකින් ආණ්ඩුව සහ රාජ්‍ය ඒකාත්මික වෙනවා. ව්‍යවස්ථාදායක ආයතන, විධායක ආයතන, අධිකරණ ආයතන, ආරක්ෂක නීතිය හා සාමය පිළිබඳ ආයතන. අපිට මේ තුනම තියෙනවා දැන්.
ව්‍යවස්ථාදායකෙක් හරි විධායකෙක් හරි අධිකරණයක් තියෙනවා. එහෙනම් පොලිසියෙන් පාරේ නැහැ. පොලිසියෙන් පාරේ නැහැ. ඈ හමුදාවක් නැහැ. විද්‍යාංශයක් නැහැ. මොකක්වත්ම නැහැ. දැන් වැඩක් වෙනවද? වැඩක් වෙන්නේ නැහැ. දැන් මිනිස්සු ආයි කොහොම හැසිරෙයිද? නීතිය හා සාමය රැකගන්න ඒ ආයතන පද්ධතිය නැති වුණොත් මිනිස්සු කොහොම හැසිරෙයිද? කරන් යන්න බෑ, රාජ්‍ය කරන් යන්න බෑ. සාමය ස්ථාපිත කරලා තියන්න බෑ. නීති හා සාමය රැකෙන්නේ නැහැ. ඒකෝර සාමය ස්ථාපිත කරන්න තමයි සමාජයක පොලිසිය හමුදාව මේ වගේ දේවල් හරි ගස්සලා කියලා තියෙන්නේ. නැත්නම් සොසයිටි එකක් පවත්වා ගන්න බෑ. එතකොට රාජ්‍ය 100% හීලෑ කළා. සමාජය රාජ්‍ය නෙමෙයි. සමාජයේ 100% හීලෑ කළා රාජ්‍යයට අවශ්‍ය විදියට අනුගත කරන්න තනිකරම මේ කාර්යභාරය බාරවන් තියෙන්නේ ආණ්ඩුව. එතකොට අපට පේනවා ආණ්ඩුව හා රාජ්‍ය අතර තියෙන ඒකාත්මික වෙච්ච නැත්නම් හොඳටම ළඟ තියෙන සම්බන්ධය අපට පේනවා. හරි. නිසා මේ කොටස ඉතා විශේෂයෙන් වෙනම ඡේදයක් අපි හදන්න ඕන රාජ්‍ය සහ ආණ්ඩුව අතර කොතරම් දුරස්ථභාවයක් තිබ්බත් සමහර මොනවද සර් දුරස්ථභාවය සදාකාලික නැති එක දුරස්ථභාවයක් නෙමෙයි. අවනත වෙන්න ඕනේ නැති එක දුරස්ථභාවයක් නේ. භූමියේ දුරස්ථභාවයක් නේ. එහෙනම් වෙනසක් පේන තැන්නේ. එහෙම වෙනස්කම් තිබුණට ඈතින් ඒ දෙන්න අතර මාර ළඟ බැඳීමක් තියෙනවා. මේ අංශ වලින් අපට බැඳීම පෙන්වලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. හරිද? එතකොට රාජ්‍ය ආණ්ඩුව වර්තමානයේ දෙකක් ලෙස සලකනවා කියන MCQ ප්‍රකාශය හරි එකක්ද? අනිවාර්යෙන් හරි එකක්. ඒක හරි. නමුත් රාජ්‍ය ආණ්ඩුව අතර වෙනස්කම් දැකිය හැකි එකක් හරි දෙකක් හරි. ඉතින් පරිස්සම් වෙන්න ඕන. හරිම තැනින් පරිස්සම් වෙන්න ඕන. ප්‍රායෝගිකත්වයේ තුල රාජ්‍ය ආණ්ඩුව අතර දැකිය හැකි ඉතා සමීප සම්බන්ධයකින් හරියටම හරි. දැන් නිකන් ප්‍රශ්නයක් බලන්න MCQ එකක් නිකන් අපි නිකන් හදමුකෝ. නිකන් මේ දැන් මට හිතෙන එකක් නේ. රාජ්‍ය හා ආණ්ඩුවට ගැළපෙන අදාළ වන ප්‍රකාශ කාණ්ඩයේ තෝරන්න වගේ ප්‍රශ්නයක් අපි නිකන් 9 වෙනි ප්‍රශ්න. අදාළ කාණ්ඩයේ තෝරන්න. රාජ්‍ය හා ආණ්ඩුව අතර නූතන යුගයේදී වෙනසක් දැකිය හැකිය. කිසි කර්තාවක් නැහැ හරි ඒක. වෙනසක් තියෙනවා. මේ ප්‍රකාශය දානෝ పూర్ව නූතන යුගය තුල රාජ්‍ය හා ආණ්ඩුව අතර වෙනසක් දුටුවේ නැත. ඔව් දැක්කේ නැහැ. ඒකත් හරි. C ප්‍රකාශය දානෝ වෙනස්කම් තිබුණද රාජ්‍ය හා ආණ්ඩුව අතර ඇතැම් අංශ යටතේ සමීප සම්බන්ධයක් දැකිය හැකිය. හරියටම හරි. D ප්‍රකාශය දානෝ රාජ්‍ය සහ ආණ්ඩුව කිසිසේත්ම එකිනෙකට සම්බන්ධ නොවේ. වැරදියෙන් කිසිසේත්ම එකට සම්බන්ධ නොවුනොත් කරන් යන්න බෑ. මේ ප්‍රකාශය දානෝ ලක්කරේ ජෝන් ලොක් විසිනි. හරි. එතකොට D හැර උත්තරයක් අපි නිවැරදි උත්තරය ලෙස බාර ගන්නවා. D හැර උත්තරේ නිවැරදි උත්තරයක් ලෙස බාර ගන්නවා. එතකොට මේ වගේ ප්‍රකාශ ටිකක් තමයි මේකෙන් අහන්න පුළුවන්. right අවසානයේ නිමාවක් ලියන්න ඕන. අවසානයේ නිමාවක් ලියලා උත්තරේ නිමා කරලා දාන්න ඕන. ඔහොම තමයි මේ උත්තරේ අපට නිර්මාණය කරගන්න සිද්ධ වෙන්නේ.